මරණය ගැන. ජරා මරණ. කතමංච භික්කවේ මරණ. මොකද්ද මහණ මේ මරණය කියලා කියන්නේ? යන් තේසං සත්තානං තම්හි සත්ත නිකායා චුති චවනතා බෙහෙදෝ අන්තරද්ධානං මච්චු මරණං කාලකිරියා කන්දානම් බෙහෙදෝ කාලේබරස්ස නික්කේපෝ ජීවිතීන්ද්‍රියස්ස උපච්ඡේදෝ ඉදං උච්චති බික්කවේ මරණ. මෙන්න බලන්න මරණය බුදු පියාණන් වහන්සේ ආකාර 8කට පෙන්නනවා. දැන් අපි එහෙනම් මේ මරණය කියන දැනගන්න ඕන. දැන් අපි මුලින්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නකොට අපි දැනගත්තේ මෙහි ಉದ್ದೇಶය විතරයි. මරණය, ජරා මරණ, ශෝක පරිදේවානම්, දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ යනාදී වශයෙන්. දැන් ඒ ධර්ම කොටස තමයි දැන් එකෙන්කට ගැඹුරට දකින්නේ. දැන් ගිය සතිය අපි ගිය වැඩසටහනෙන් ಜಾති කියන ධර්මයේ දැක්කා වගේ දැන් අද අපි ජරා ධර්මයේ දැක්කා. දැන් මරණ ධර්මයේ දකින්න ඊළඟට. ඊළඟට ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සියල්ල මේ විදිහට අපි විග්‍රහ කර ගන්න ඕන. එතකොට තමයි පින්වතුනි මේ සියල්ලෙන්ම හිත නිදහස් වෙන්නේ. දැන් අපිට මේකට වෙලාව නැහැ කියලා කිව්වොත් එහෙනම් වෙලාව ඕල් තරම් තියෙනවා සංසාරේ යන්න තව. ප්‍රශ්නයක් නැහැ. මොකද කවුරු හරි කියනවා නම් අපිට අනේ ඔච්චර පැය ගණන් බණ අහන්න වෙලාවක් නැහැ. අපිට ඔය ඔච්චර බෑ අපිට ඔය කෙටියෙන් දේශනා කරන ධර්මයක් අහන්න දෙන්න අපිට ඔය පැය 7ක් 8ක් අහන්න තරම් කාලයක් නැහැ කියලා කියනවා නම් අපිට කියන්න තියෙන ඔබට පැය 7ක් 8ක් අහන්න බණ අහන්නනේ කාලේ නැත්තේ. ඒ නිසා වසර කෝටි ගණන් තව ඉස්සරහට සංසාරේ තියෙනවා කියලා. ඒ නිසා කලබලයක් නැතුව ඉස්සරහට බණ අහන්න පුළුවන්. ඕන තරම්. මොකද දැන් ඔබට බණ අහන්නනේ කාලේ නැත්තේ. ඉතින් සංසාරේ යන කාලේ උදා වෙන ඕන තරම්. ඒ කියන්නේ බයක් ඇති කරගන්න එපා. මොකද කාලය කියන එක අසීමාන්තිකයි සංසාරේ යනවනම්. කවදාද කාලය අවසන් වෙන්නේ කියලා කාටවත් කියන්න බෑ. අවිජ්ජා තෘෂ්ණා තියෙනකන් ඔබට කාලේ සංසාරේ දික් කරගන්න පුළුවන්. අන්න ඒකයි. මේ ධර්මයේ ගැඹුරට දැක්කහමයි මේ හැම ධර්ම කොටාසයක්ම දැන් ගිය සැරේ ಜಾති කියන ධර්මයේ ගැන කිහිපයක දේශනාවක් පැවැත්වුණා. ඒ ධර්මයට කන් දීපු බොහෝ පින්වතුන් කිව්වා අපි මෙතෙක් මේ ಜಾතිය ගැන දැනගෙන හිටපු නැති බොහෝ කාරණා දැනගත්ත ඒ නිසා තව තවත් කලකිරීම ඇති වුණා කියලා. මේ පැවැත්ම ගැන තව තවත් කලකිරීම ඇති වුණා. එතකොට එහෙනම් අන්න බලන්න ඒ ධර්මයට දැන් කන් දෙන්නේ නැතුව ඉන්නවා කෙනෙක්. අනේ මට ඔච්චර දිගට බණ අහන්න බෑ, ඔච්චර දීර්ඝ දේශන අහන්න බෑ. මට ඔය කෙටියෙන් දැනගන්න. කෙටියෙන් දැනගෙන මේ ධර්මය අවබෝධ කරගන්න නම් උග්ගටිතඤ්ඤ මහා ප්‍රඥෙක් වෙන්න ඕන. කෙටියෙන් දැනගෙන ධර්මය අවබෝධ කරගන්න පුළුවන් උග්ගටිතඤ්ඤ මහා ප්‍රඥා නම් කාගෙන්වත් බණ අහන්නත් ඕනේ ආයි හොය ගිහිල්ලා. තමන්ට ලැබිච්ච අවබෝධයම වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා ඒ උග්ගටිතඤ්ඤයට. මොකද එහෙනම් කාගෙන්වත් ආයි බණ අහන්න ඕනේ තමන්ට ඕන නම් ත්‍රිපිටකය කියවලා. තමම තනියෙන්ම මේ ගමනේ යන්නත් පුළුවන්. ආයි බණ අහන්න ඕනෙත් නැහැ. මොකටද බණ අහන්නේ? උග්ගටිතඤ්ඤයක් නා. තමන්ට කොහේ හරි ධම්මෝලාසයක් මතුනහම තමන්ට පුළුවන් ඒක පරිශීලනය කරලා එකෙන් අවබෝධය ලබන්න. ඒ කියන්නේ උග්ගටිතඤ්ඤය බණහන්න ඕනේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. උග්ගටිතඤ්ඤයට පිහිට වැඩි. මොකද බලවත් ප්‍රඥාවන් නිසා. ඉතින් ඒ වගේ කෙනෙක් එහෙනම් ඒ වගේ කතාවක් කොහොමත් කියන්න උවමනාවක් වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව උග්ගටිතඤ්ඤයට දීර්ඝ වශයෙන් නෙවෙයි කෙටියෙන්වත් බණහන්න අවශ්‍ය නිකන් නැහැ. ඔහුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැන් දේශනා කරලා ඉවරයි. ඕනතරම් සූත්‍ර දේශනා තියෙනවා, විනය දේශනා තියෙනවා, අභිධර්ම දේශනා තියෙනවා. ඒ පරිශීලනය කරලා සංසාර ගමනේ නික්වෙන්න පුළුවන්. තනියෙම. පරප්‍රත්‍ය රහිතයිනේ. දැන් ඒ නිසා තනියෙන්ම ගමනේ යන්නත් පුළුවන්. ඒ නිසා පින්වතුනි යමක් කියන්නේ ඉස්සෙල්ලා අපි බලන්න ඕන අපේ තරම කොයි වගේද කියලා. කෙටියෙන් බණහලා අවබෝධ කරගන්න නම් ඔබ මහා උග්ගටිතඤ්ඤ ප්‍රඥෙක් වෙන්න ඕන. උද්දේශ නිर्देश පටිනිर्देश අටුවා ටීකා ටිප්පණි සන්න දක්වා ඇයි ධර්මයේ විග්‍රහ කළේ? උද්දේශයෙන් බැරි ටික නිर्देशයෙන් පැහැදිලි කරනවා. නිर्देशයෙන් බැරි ටික පටිනිर्देशයෙන් පැහැදිලි කරනවා. පටිනිर्देशයෙන් බැරි ටික අටුවාවෙන් පැහැදිලි කරනවා. අටුවාවෙන් බැරි ටික ටීකාවෙන් පැහැදිලි කරනවා. ටීකාවෙන් බැරි ටික ටිප්පණියෙන් පැහැදිලි කරනවා. ටිප්පණියෙන් බැරි ටික සන්නෙන් පැහැදිලි කරනවා. අන්න එහෙමයි ධර්මයේ දේශනා කරන්නේ. ඒ අතීතයේ මේ පැවතිච්ච මේ දහම් සංස්කෘතිය නැති වෙච්ච නිසාද මේ ඉන්න මිනිස්සුන්ට තෝරගන්න බෑ බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියන්නේ කෙබඳු ශාසනයක්ද කියලා. කාලෙකට ඉස්සෙල්ලා රේඩිකේ පුරුදු කරා පැයක බණ අහන්න. පැයක කාලයක් බණ අහන්න ලැබුණේ. පැයයි වෙන් කරේ රේඩිකේ. ඒ නිසා හිතාගත්තා බණ දේශනා කරන්න උපරිම පැයයි කියලා. මෝඩ භික්ෂුන් වෙන්න පුළුවන්, මෝඩ භික්ෂුණීන් වෙන්න පුළුවන්, මෝඩ උපාසක වෙන්න පුළුවන්, මෝඩ උපාසිකාව වෙන්න පුළුවන්. අහනවා පැය ගානක් මොනවද කියන්න තියෙන්නේ කියලා. ඒක අහන්න ඕන අපින් නෙවෙයි බුදුරජාණන් වහන්සේගෙන්. සතිපට්ඨානේ සතියක් තිස්සේ දේශනා කරා කියලා ධර්මයේම සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහන්න තිබුණේ ගිහිල්ලා සතියක් තිස්සේ ඔබ වහන්සේ මොනවද දේශනා කරේ කියලා. ඒ නිසා ප්‍රශ්නයක් අහනකොට මෝඩයෙක් වෙන බබත්
හොඳින් දැනගන්න ඕන කල් තියා මේ වගේ මෝඩ ප්‍රකාශයක් කරනකොට තමන්ගේ ඒ ප්‍රකාශය තුළ තමන්ගේ අඥානකමත් ඥානවන්තකම හරි අඥානකම හරි ලෝකයට විද්‍යමාන වෙන බව අපි දැනගන්න ඕන. ඇයි එහෙම කිව්වේ? මේ ධර්මයේ ගැඹුරට දකින්න නැතුව අභිඤ්ඤයන්ති පරිඤ්ඤයන්ති ගැඹුරට කොටසෙන් කොටස ඉවර කරගන්න නැතුව මතු පිටින් කියවන කෙනාට සියලු කෙලෙස් වසා ගන්න බෑ. මේ ධර්මයේ දේශනා කරන්නේ කෘත්‍ය වටේ පූර්ණේ කරගන්න. ගැඹුරට ධර්මයේ දැක්ක තරමටයි මේ සංසාරයේ යථාර්ථය හොඳට පේන්න පටන් ගන්න. මතු පිටින් මේ ධර්මයේ කියවුවට කෙලෙස් සංසිඳෙන්නේ නැහැ. මතු පිටින් මේ ධර්මයේ දැක්කහම කෙලෙස් සංසිඳන ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අරිහත් ඵලයේ දක්වා ගමන් කරන්න බෑ. බලන්න දැන් විසාකා සුටි දේවිය දවස ගානෙම සම්මා සම්බුදු පියාණන් වහන්සේට දානි දෙමින් දවස ගානෙම සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් ධර්මය අහමින් රහතන් වහන්සේලාගෙන් ධර්මය අහමින් කටයුතු කළත් ඇයට සෝවාන් ඵලෙන් උඩට යන්න බැරි වුණානේ. ඒ කියන්නේ ඇය කොච්චර බණ ඇහුවත් ඇයට මේ ගැඹුරු ධර්මයේ වැටහුන්නේ නැහැ. ගැඹුරු ධර්මයේ දැක්කේ නැහැ. අන්න ඒ නිසා මොකද උනේ? ඒ ගැඹුරු ධර්මයේ දකින්න බැරි කමින් එතනින් එහාට අවබෝධය වැඩුන්නේ නැහැ. එහෙනම් පින්වතුනි මේ ධර්මයේ දේශනා කරන්නේ මේ ගැඹුරට පෙන්වන්නේ මේ අවබෝධය වර්ධනය කරගන්නයි. අවබෝධය වර්ධනය කරගන්න අවශ්‍ය කෙනා කාලය බලන්නේ නැහැ ධර්ම දේශනාවේ. අන්න ඒකයි විශේෂත්වය. බණහඬ වෙලාවක් නැති මිනිසයා ඔය සංසාර දුකින් නිදහස් වෙන්නද? දැන් එහෙනම් අපි බලනවා දැන් ඊළඟ ධර්මය මොකද්ද? මරණය. කතමංච බික්වේ මරණ. මහාන මොකද්ද මේ මරණය කියන්නේ? දැන් ඔය විස්තර කරපු කාරණා දැන් ඔය නම් සඳහන් කරපු කාරණා 8 මොනවද? චුති චවනතා බෙහෙදෝ අන්තරද්ධානං මච්චු මරණං කාල කිරියා කන්දානම් බෙහෙදෝ කලේබරස නික්කේපෝ ජීවිතින්ද්‍රියස්ස උපච්ඡේදෝ අයං උච්චති බික්වේ මරණ. දැන් අපි මේ එකෙන්කට බලාගෙන ගියොත් මේ මොනවද මේ කියන්නේ? දැන් බලමු. චුති කියන්නේ මොන අවස්ථාවද? චුතිය. දැන් මේ මරණය ආකාර 8කට සිද්ධ වෙනවා. මේ 8ම මරණ. දැන් අපි මේ 8 බලමු. චුති කියන්නේ දැන් චුතියක් කියලා කියනවා යම්කිසි චිත්ත වීදියේක අවසාන චිත්තක්ෂණයට. චිත්ත වීති පරම්පරාවක අවසාන චිත්ත වීතිය අවසාන චිත්තක්ෂණයට. විශේෂයෙන්ම දැන් ගත්තොත් කෙනෙක්ගේ අත්භවයක් අවසාන වෙන මොහොතට. අත්භවයක් අවසාන වෙන මොහොතේ මරණාසන්න චිත්ත වීතියක් ඇති වෙනවා. ඒක අන්නේ පෙළක්ම ගමන් කරන අවසාන චිත්ත වීතිය. මේ මරණාසන්න අවසාන චිත්ත වීතිය. මෙන්න මේ චිත්ත වීතිය 14 වෙනි චිත්තක්ෂණේ චුති කියන චිත්තක්ෂණේ. මෙන්න මේ චුතිය කියලා කියන්නේ එහෙනම් මෙතෙක් පැවති පැවැත්මක් අවසන් වීම. මෙතෙක් පැවතිච්ච ස්වභාවය අවසන් වෙනවා. අන්න එතකොට කියනවා චුතියක් කියලා. චුතිය කියලා කිව්වේ මෙතෙක් පැවති ස්වභාවය අවසන් වෙනවා. එතකොට එහෙනම් මෙතෙක් පැවති ස්වභාවය අවසන් වෙලා අන්න ස්වභාවයකට පරිවර්තනය වෙනකොට අන්න ඒකට චුතියක් කියලා කියනවා. එහෙනම් දැන් අර මේ ජීවිතය අවසන් වෙලා ඊළඟ ජීවිතය සකස් වෙනකොට නැත්නම් මේ භවය අවසන් වෙලා පුනර්භවය සකස් වෙනකොට මේ භවයයි පුනර්භවය අතර චුතියක් පිහිටන. ඒකේ මේ භවයේ ස්වභාවය නැත්නම් මේ භවයක මේ ස්වභාවය අවසන් වෙලා ඊළඟ ස්වභාවයටපත් වෙනවා. එහෙනම් මේ ස්වභාව දෙක අතර යන චුතියක් තියෙනවා. අන්න එහෙනම් අර ස්වභාවය වෙනස් වෙන තැනක් චුතියක් තියෙනවා. එතන මරණයක් තියෙනවා. ඕවා තමයි අවස්ථා මරණ කියන්නේ. දැන් මේ මරණය කියවහම හොඳට තේරුම් ගන්න මේ මිනිහෙක්ගේ මරණය ගැන විතරක් නෙවෙයි මේ කියන්නේ. මිනිහෙක්ගේ මරණය විතරක් නෙවෙයි දෙවියෙක්ගේ බ්‍රහ්මයෙක්ගේ මරණය ගැන විතරක් නෙවෙයි. සකල ලෝක සත්‍යයන්ගේ මරණය ගැන විතරක් නෙවෙයි මේ කියන්නේ. මේ පණ නැති දේවල් වලටත් මේ කියන ධර්මය අදාළයි. මොකද මේ ජරා මරණ කියන දෙකම පණ ඇති දෙයටත් පණ නැති දෙයටත් අදාළයි. ඒ නිසා මේ ජරා මරණ කියන දෙක එහෙනම් විග්‍රහ වෙද්දී මේ පණ ඇති සත්‍යයන් සම්බන්ධයෙන් විතරක් නෙවෙයි විග්‍රහ වෙන්නේ. පණ නැති දේවල් සම්බන්ධිනුත් මේ කියන විග්‍රහය අදාළයි. එහෙනම් චුති කියලා කිව්වහම මේ පණ තියෙන දෙයක් ගැන විතරක්ම නෙවෙයි. චුති කියලා ගත්තාම පණ තියෙන දෙයක නම් එහෙම නැත්නම් පණ තියෙන සත්‍යයක් ගැන මරණාසන්න චිත්ත වීතියේ ওই චුතිය කියන අවස්ථාවේ දෙනවා. ඒ කියන්නේ ඒ අත්භවයේ චුත වෙනවා අවසන් වෙනවා. ඒ අත්භවය අවසන් වෙලා ඊළඟ අත්භවය හට ගන්නවා. මෙන්න මේ අත්භව දෙක අතර මෙන්න මේ චුතිය කියන අවස්ථාවේ දෙනවා. එහෙනම් ඒක ඒ පණ ඇති සත්‍යයක් සම්බන්ධයි. පණ ඇති භූතයක් සම්බන්ධයි. පණ නැති භූතක් තියෙනවා. අචේතනික භූත. ඒව සම්බන්ධිනුත් මේක අදාළ වෙනවා. එහෙනම් යම්කිසි වස්තුවක් යම්කිසි ප්‍රපංචයක් යම්කිසි වස්තුවක් ද්‍රව්‍යයක් අන්න ස්වභාවයකට සම්පූර්ණයෙන් පරිවර්තන වෙන මොහොතක් නැත්නම් අන්න එතනක් තියෙනවා චුතිය.
එතකොට පෙර දකින්න ලැබිච්ච ස්වභාවය දැන් දකින්නේ නැහැ. අන්න එකයි චුති කිව්වේ. දැන් කෙනෙක් මැරුණා. දැන් ආයෙව දකින්නේ නැහැ. ඒකයි චුති කිව්වේ. චුති කිව්වේ අන්‍ය ස්වභාවයකට සම්පූර්ණයෙන්ම සහ මුලින්ම පරිවර්තන වීම. ඉතින් ලෝක සම්මතේ ලෝකයේ තියෙන මේ භෞතික දේවල් වල උනත් පදාර්ථ වල උනත් ওই ලක්ෂණය දකින්න ලැබෙනවා. එතකොට අන්න චුතියක්. දැන් බලන්න හාල්. හාල් කියන ද්‍රව්‍ය අරගෙන අපි වතුර ටිකක් දාලා ලිපේ තිබ්බහම බත් බවට පත් වෙනවා. අන්න එතකොට හාල් සහ බත් කියන්නේ දෙකක් එකක් නෙවෙයි. එතකොට මෙන්න මේ දෙක අතර එහෙනම් චුතියක් තියෙනවා. චුතියක් කියලා කිව්වේ අර මූලික ස්වභාවය සම්පූර්ණයෙන්ම අනෙක් පසට පරිවර්තන වුණා. වෙනත් ස්වභාවයකටපත් වුණා. දැන් හාල් සහ බත් කියන්නේ ස්වභාව දෙකක්. එහෙනම් මේ දෙක නමුත් හාල්ම තමයි බත් බවටපත් උනේ. එහෙනම් දැන් සත්වයක් මිය යනවා, මිනිසෙක් මිය යනවා. මිය ගිහිල්ලා බල්ලෙක් උපදිනවා. නැචසෝ නැචාඤ්ඤෝ ඔහොමත් නෙවෙයි වෙනත් කෙනෙකුත් නෙවෙයි. අපි පටිසම්පාදයට අනුකූලව දකින්නවා. නමුත් ලෝක සම්මතය අපි ගත්තාම අපි කියනවා අර මිනිහම තමයි මැල්ල බල්ලෙක් උනේ කියලා. ඉතින් අපිට ඒක ඇහැට පේන තියෙන සත්‍යයනේ. පටිච්චසමුපාදයට අනුව තමයි අපි දකින්නේ මේ ඒකී ඒකාකාර සත්‍යයක් මෙහි නොමැති බව. ඊට අනුකූලව තමයි අපි දකින්නේ නැචසෝ නැචාඤ්ඤෝ ඔහොමත් නෙවෙයි වෙනත් කෙනෙකුත් නෙවෙයි ඉපදිලා තියෙන්නේ. ඉතින් අන්‍යයන් සරින් දැනගන්න ඕනේ. එහෙනම් අන්න බලන්න දැන් අර පොලොස් ගෙඩිය කොස් ගෙඩියක් බවට පත් වෙනවා. දැන් කොස් ගෙඩිය කියන ස්වභාවය තුල පොලොස් ගෙඩිය කියන ස්වභාවය නැහැ. එහෙනම් අර පොලොස් ගෙඩිය කියන ස්වභාවය චුති වෙලා. ඒක අවසන් වෙලා. එහෙනම් චුතිය කියන්නේ අර පවතින ස්වභාවය අවසන් වීම සහ අන්‍ය ස්වභාවයකටපත් වීම. එහෙනම් චුති. එතකොට මොකද වෙන්නේ? පවතින ස්වභාවය අවසන් වුණා අපි කියනවා මැරුණා කියලා. එහෙනම් එහි මරණය එක. දැන් පිඟානක් තියෙනවා. පිඟාන බිඹ වැටෙනවා. බිම වැටලා කැඩෙනවා ඒක. එතකොට අන්න ඒකෙත් මරණය. ඊට පස්සේ දැන් කවුරු හරි ඒකේ ඕනනම් ආපහු ගම් ටේප් එකක් හරි ගහලා අලව ගන්නවා. නමුත් අර පරණ තිබිච්ච එක නෙවෙයිනේ. පරණ තිබිච්ච එක මැරිලා ඉවරයි. දැන් ඒ මරණය මේ දැන් මෙතනදි පෙන්නන්න. ඔය තියෙනවා දැන් කාන්දානම් බෙහෙද යන ආදි වශයෙන්. ස්කන්ධේ ભેද වීම. මරණය 8 ආකාරයි. එහෙනම් චුති කියලා කියන්නේ එහෙනම් අන්න අර පවතින ස්වභාවය සම්පූර්ණයෙන් අවසන් වෙලා වෙනස් ස්වභාවයක් බවට පරිවර්තන වෙන මොහොත. එතකොට පෙර තිබිච්ච ස්වභාවය මරණයටපත් වුණා වෙන. ඊළඟට එහෙනම් ඊළඟ දෙවෙනි එක චවනතා බෙහෙදෝ. චවනතා බෙහෙදෝ කියලා කියන්නේ ඊට සමානම එකක්. ඒ කියන්නේ මේ චවනතා කියන යම් කිසි ආකාරයෙන් මරණය එහෙම නැත්නම් වෙන්වීම. වෙන්වීමෙන් ભેද වෙනවා. එහෙනම් වෙන්වීමෙන් ભેද වෙනවා කියලා කිව්වහම දැන් මේක ගැඹුරින් ගන්න පුළුවන් මෙන්න මෙහෙම. උදාහරණයක් ගමු. දැන් ගෙදර ඉන්නවා තරුණියක් දුවක්. මේ දුව දෙමව්පියන්ගේ කීමට කන් නොදී හිතුවක්කාරකමට වෙන තරුණියෙක් එක පැනලා යනවා. තරුණියෙක් එක පැනලා යනවා. හිතුවක්කාර දීගෙක යනවා. දෙමව්පිය බලාපොරොත්තු වෙන දුවව හොඳට සරසලා ලොකු දීගයක් අරගෙන රටට ලෝකෙට පේන්න ලොකු මංගල්‍යයක් අරගෙන කාට හරි කරකාර බන්දලා දෙන්න. සම්මත විදියට ගරුසත් බොහොම ගෞරවනීය විදිහට. තමන්ගේ නම්බුව පෙළපත ආරක්ෂා කරා. නමුත් දුව මොණි දැලි ගාලා පැන්නා. නමුත් දුව මොකද කරේ? සියලුම දෙනාගේ සනුහරේම ගෞරවය විනාශ කළා. උගත් දෙමව්පියන්ගේ නූගත් දියණියක් හැටියට මිනිසුන්ගෙන් විවිධාකාර අපවාද උපවාද වලට ලක් වෙලා දෙමව්පියන්ගේ නම කැත කරලා දුව පැනලා ගියා පොල්ලෙක් එක්ක. දැන් ඉතින් විලි ලැජ්ජාවයි කාටවත් මුහුණ දෙන්න බෑ. දැන් තාත්තා ගන්නවා තීරණයක් මොකද්ද? අදින් පස්සේ ඔකේ මැරුණා කියලා හිතාගෙන උඹලා. එකෙක්වත් ආයේ මේකට ගෙන්න ගන්න බෑ. අදින් පස්සේ මැරුණා. සමහර මිනිස්සු ඉන්නවා එහෙම තමන්ගේ දරුවෝ ඉක්මවලා ගියාම තමන්ව එහෙම නැත්නම් ඒ වගේ ඒ කියන්නේ හිතුවක්කාර තීරණ අරගෙන එහෙම ගියාම සමහර දෙමව්පියෝ ඉන්නවා මැරුණා කියලා දාන හිටන් දීපු. බෝන්තරන් අහලා ඇති. මැරුණා කියලා දානෙත් දෙනවා. ආයෙ බලන්නවත් එපා විදියා අපිට එහෙම දරුවෙක් හිටියා දැන් නැහැ. ඔන්න මැරුණා අපි පින් දුන්නා ඉවරයි. අදින් පස්සේ අපේ සම්බන්ධය යන්න බලන්න. චවනතා බෙහෙතු. වෙන්වීමත් මරණයක් එක්තරා ආකාරයකින්. එහෙනම් අන්න බලන්න මේ වෙන්වීම තුලක් තියෙන මරණයක්. එහෙනම් මේ අවස්ථා මරණ මේ ඔක්කොම අවස්ථා මරණ. අවස්ථා මරණක් තියෙනවා. ක්ෂණික මරණ අවස්ථා මරණ එහෙමමත් තියෙනවා. එහෙනම් බලන්න චවනතා බෙහෙදෝ කියන්නේ ඒ වෙන්වීමෙන් ભેද වීම. ඒකත් මරණයක්. දැන් ගහක් තියෙනවා. ගහක අත්තක් තියෙනවා. අත්ත කඩාගෙන යන හුලකට. දැන් අන්න ඒකත් මරණයක්. අන චවනතා බෙහෙදෝ. වෙන් වුණා. කොටස් දෙකකට වෙන් වුණා. එතකොට හැමතිස්සෙම අනෙක් පිරිස මලා වෙනවා. දැන් ওই ඥාති වර්ගයා ඉන්නවා හිටිකමන් ඉඩකඩම් වලට වස්තු වලට රණ්ඩු වෙනවා. රණ්ඩු වෙලා ભેද බින්න වෙනවා.
ඊට පස්සේ අනෙක් පිරිස මැරුණා හා සමානව තමයි සලකන්නේ. ඔකුන් මැරුණා කියලා හිතාගමු අපි. අදින් පස්සේ කිසිම සම්බන්ධයක් නැහැ ඔකුන් එක්ක. අන්නම කියන්නේ. අන්න බලන්න. එහෙනම් ජීවිතේම අපිට දකින්න ලැබෙනවා මේ මරණය. එහෙනම් වෙන්වීමත් එක්තරා ආකාරයක මරණයක්. චවනතා බෙහෙදු. ඒකත් මරණයක්. දැන් ශරීරයෙන් අතක් ගලවනවා, කපලා දානවා. අන කකුල මැරුණා. කකුල කපලා දානවා, අත කපලා දානවා වෛද්‍යවරු. රෝගයක් නිසා. අන බලන්න. එතකොට මැරිච්ච කකුල, මැරිච්ච අතක්. දැන් ඒක ශරීරයට බද්ධ වෙලා තියෙනකන් පණ තියෙන අතක්, පණ තියෙන කකුල. කපලා දැම්මට පස්සේ ඒක මැරිච්ච කකුල, මැරිච්ච අතක්. අන බලන්න. කකුල මැරුණා. අත මැරුණා. චවනතා බෙහෙදෝ කිව්වේ ඒකයි. වෙන්වීමෙන් මරණයටපත් වෙනවා. එතකොට දෙකයි. ඊළඟට අන්තරාධාන. අන්තරාධාන. අතුරුදහන් වෙන්නේ. සම්පූර්ණයෙන් අතුරුදහන් වෙන්නත් පුළුවන්. ඒකත් මරණයක්. අතුරුදහන් වීමත් මරණයක්. අතුරුදහන් වීම කියලා කියන්නේ නොපෙනී යනවා. පේන්නේ නැතුව යනවා. අන්තරාධාන කියන පදේ තේරුම මේකයි. නොපෙනී යනවා. දැන් ඕන තරම් ඔය යුද්ධ කාලේ ඔය භීෂණ කාලේ අතුරුදහන් වූවන් ගැන අපිට අහන්න ලැබෙනවා. අතුරුදහන් වූවා. මෙච්චරක් අතුරුදහන් වුණා, අච්චරක් අතුරුදහන් වුණා, සුනාමිය ආවා, මෙච්චරක් අතුරුදහන් වුණා. යුද්ධ නිසා මෙච්චරක් අතුරුදහන් වුණා. කොහොමම කියලා කියනවා. එහෙනම් මේ අතුරුදහන් වීම කිව්වේ නොපෙනී යාම. යම්කිසි ආකාරයකින් විද්‍යමාන වෙන්නේ නැති ස්වභාවයකටපත් වුණා. දැන් මොකක්ද වෙන්නේ? දැන් එහෙනම් අන්න ඒකත් මරණයක් හැටියට ලෝකේ සලකන්නේ. එහෙනම් අතුරුදහන් වීමත් මරණයක්. දැන් අර හිතයට බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන් අර යුද්ධෙදී නම් එහෙම නැත්තම් අර වගේ අනතුරකදී අතුරුදහන් වුවන් නැවත ගෙදර එයි කියලා. නමුත් ඒ හිතයට ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් තියෙනවා. ඒක කාගෙත් එහෙම තියෙන්න පුළුවන්. අම්මගේ තාත්තගේ ඒ අය ප්‍රාර්ථනා කරන්නේ නැහැ කොහොමදවත් දරුවා අනේ අපේ ජීවිතෙන් ඈත් වේවා. ඒ නිසා අනේ කවදා හරි කොතනක හරි ඉඳලා අපේ දරුවා ගෙදර එනවා දකින්න අපි බලාපොරොත්තු වෙන්නේ කියලා දෙමව්පියන් බලාපොරොත්තුවක් තියන් ඉන්න පුළුවන්. නමුත් සත්‍ය වශයෙන් ගත්තාම අතුරුදහන් වුණා කියන්නේ මරණයයි. දැන් යුද්ධ කාලේ අතුරුදහන් වුණා කියපු අය ආය ආවද? ආවේ නෑ. එහෙනම් අතුරුදහන් වීම කියන එකත් මරණයක්. අතුරුදහන් වෙන්න පුළුවන් නොඑක ආකාරවලට. දැන් මේ මොකද්ද මේ මුළු ශරීරෙම සකස් වෙලා තියෙන්නේ පරමාණු වලින්. පරමාණු වලින් තමයි සකස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ පරමාණු කිව්වහම ඔය පරමාණු ගොඩක් තියෙනවා. 21ක් තියෙනවා. කර්මජ පරමාණු 9යි, චිත්තජ පරමාණු 6යි, ඊළඟට ආහාරජ පරමාණු 4යි, මේ උතුජ පරමාණු 4යි, ආහාරජ පරමාණු 2යි. ඔක්කොම 21ක් තියෙනවා. ඒ අපේ ධර්මයේ තියෙන පරමාණු. දැන් ලෝක සම්මතයේ තියෙන පරමාණු කියලා එකක්. නියුට්‍රෝන, ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන සහිතව. එතකොට කොයි විදිහෙන් ගත්තත් මේ පදාර්ථයේ සකස් වෙලා තියෙන ප්‍රධාන වශයෙන් මේ ශරීරය ඇතුළේ මේ පදාර්ථයන් සකස් වෙලා තියෙන්නේ ওই තියෙන මූලික රූප කලාප වලින්. එතකොට මේ මූලික රූප කලාප වලින් මේ පරමාණු වලින් කුඩා කොටස් වශයෙන් සකස් වෙච්ච මේ රූපය පරමාණු වශයෙන් වෙන් කරන්න පුළුවන් නම් කාට හරි මේ රූපෙ මෙතනම අතුරුදහන් කරන්න පුළුවන්. දැන් ඔය ලෝකෙ හොයාගෙන තියෙනවා පරමාණුක විද්‍යාව තුළ මේ පරමාණු බෝම්බ, න්‍යෂ්ටික බෝම්බ. මෙන්න මේ පරමාණුක බෝම්බ වලට පුළුවන්කම තියෙනවා. ඒ පරමාණුව දක්වාම පිපිරීම රැගෙන යන්න පුළුවන් නිසා, ඒ කියන්නේ කුඩා පරමාණුව තුළටම මේ පිපිරීම රැගෙන යන්න පුළුවන් නිසා අන්න පුළුවන්කම තියෙනවා. ඒ න්‍යෂ්ටි විද දමන්න පුළුවන්කම නිසා පරමාණුයි අන්න පුළුවන්කම ලැබෙනවා පරමාණුක මට්ටමේ මේ රූපේ බිඳලා දාන්න. ඒ කියන්නේ සම්පූර්ණයෙන් අතුරුදහන් කරන්න පුළුවන් අවශ්‍ය නැහැ. මේ පවතින වස්තුවක් අතුරුදහන් කරන්න පුළුවන්. ඒ න්‍යෂ්ටික තාපයෙන්. මොකද පරමාණු දක්වා කුඩා රූප කලාප දක්වාම කැඩිලා යනවා. පරමාණු හෝ ඊට කුඩා අනාදිවාසී සුද්දාස්තක දක්වාම විවිධාකාර මට්ටමින් ඒ පවතින මූලික පදාර්ථයන් කැඩලා විඳලා විනාශ වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට අන්න අතුරුදහන් කියන්නේ. තවත් අතුරුදහන් කරන්න පුළුවන් ක්‍රම ඕන තරම් තියෙන මිනිස්සු ඔය මනුස්සයන්ව මරලා විවිධාකාර ක්‍රම වලට අතුරුදහන් කරනවා. මාර්ලි වල ඇසිඩ් එකේ බස්සන අතුරුදහන්. මරලා මුහුදට දානවා අතුරුදහන්. මරලා කොහේ හරි කුණු වලකට දාලා හංගනවා අතුරුදහන්. එහෙමත් තියෙනවා අතුරුදහන් කරන ක්‍රම. එක එක විදිහට තියෙනවා. කොහොම හරි අර එහෙමත් පුළුවන්. ශරීරයේ පරමාණුක අංශු වශයෙන් කැඩෙන්න බිඳෙන්න ඉඩ හැරියොත් එතනම රූපය අතුරුදහන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම තාක්ෂණයක් අද වෙනකොට ලෝකෙත් තියෙනවා. ඉතින් ඒක නිසා අතුරුදහන් කරන එක මහ වැඩක් නෙමෙයි අද විද්‍යාවට.
ඉතින් ඒක නිසා ඔන්න ඔහොමත් මරණයක් තියෙනවා අතුරුදහන් වීම. අතුරුදහන් කිරීම. එහෙම කරන්න පුළුවන්. ඒකත් මරණයක් එදාට. මොකද අර හැමතිස්සෙම මේ හොඳට මතක තියාගන්න මේ මරණය කියන්නේම පෙර පැවති ස්වභාවය නැවත දකින්න නැහැ. මොනෝකද අරගන්න. පෙර පැවති ස්වභාවයේ ඊළඟ මොහොතට එනකොට දකින්නේ නැත්නම් පෙර තිබිච්ච ස්වභාවය මැරිලා ඉවරයි. නිසා අතීතය කියන්නේ හැමතිස්සෙම මැරිච්ච යමක්. අතීතය කියන්නේ මැරිච්ච තැන. අතීතයට පණ නැහැ. මැරිච්ච මිනිහෙට ඕනම් පණ දෙන්න පුළුවන් මෙහෙම. අර හරන්තක වගේ හරන්තික උපාසකයා වගේ මැරිච්ච මිනිහෙක් ඕනම් පිටේ බැඳගෙන නටන්න පුළුවන්. එතකොට මැරිච්ච මිනිහට පණ එනවා වගේ මොඩේට පේන්න පුළුවන්. එහෙම වැඩක් කරන්න පුළුවන්. ඒ ඇරෙන්න මැරිච්ච අතීතයට පණ දෙන්න බෑ. ගියොත් ගියා තමයි. එහෙනම් අවස්ථාමන්නේ ක්ෂණික මන්නේ කිව්වේ ඒකයි. මොහොතා පාසා මේ ශාරීරික දින සෛල පවා මෙරි යන්නේ. සෛල කෝටි ගාණක් මෙල්ල යනවා. මෙල්ලයින් එනවා. එතකොට ඒවා මැරිච්ච සෛල. ඒවා තමයි අපි හැමින් ඉවත් වෙන්නේ. මැරිච්ච කෙස් ගස් අයින් වෙනවා. මේ ශරීරයේ තියෙන මැරිච්ච කොටස් ටික අයින් වෙලා යනවා. එහෙම තියෙනවා. දැන් එහෙනම් බලන්න මරණය කියන එක අපි හැම විදිහටම දකිනවා. අවස්ථා මරණය. මැරිච්ච කෙස්, මැරිච්ච හැම. ඒ වචනෙන් පාවිච්චි කරනවනේ අපි. ඊට පස්සේ දතක් උනත් ගැලුණාම ඒකත් මැරිච්ච එකක්. මේ විදිහට ශරීරයේම තියෙනවා මැරිලා කෑලි ඉවත් වෙන තැන්. ඉතින් එහෙමනම් අර කිව්ව විදිහට චුති, චවනතා බෙහෙදු ඊළඟට අන්තරද්ධාන. අන්තරද්ධානං කියලා කිව්වේ අතුරුදහන් වීම. අතුරුදහන් වීමත් අන්න මරණයක්. හැටියටයි ධර්මයේ දක්වන්නේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් මේ අතුරුදහන් වීම කියන එකත් අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි සම්මුතික වශයෙන් ගත්තාම කෙනෙක්ගේ මරණය බැලුවාම මේ කියන ඕනම ක්‍රමයකට සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. අද ඕන තරම් සමාජෙ ඉන්න පුළුවන් අතුරුදහන් වුණා. අතුරුදහන් වුණා කියන නමක් විතරයි. බැලුවාම මැරිලා. ඉතින් එතකොට එහෙනම් අන්න අන්තරද්ධානං කියලා කියන්නේ එහෙනම් ඒකත් මරණයක්. චුති චවනතා බෙහෙදෝ අන්තරද්ධාන. ඊළඟට මච්චු මරණ. මෙන්න මේක තමයි ගොඩ දෙනෙක් දන්නේ නැති මරණය. මච්චු මරණම් කියන එක පොතේ විග්‍රහ කරන්නේ කොහොමද? මෘත්‍ය සංඛ්‍යාත මරණය කියලා. මෘත්‍ය සංඛ්‍යාත මරණය කියලා දැම්මම මොක තේරුම් ගන්න බෑ කාටවත්. මච්චු මරණය කියන්නේ මොකක්ද? දැනගන්න ඕන එකක්. මේ චිත්තසංතානයේ ඉන්න මාර්යෝ චිත්තසංතානයට සම්බන්ධව මාර්යෝ 5 දෙනෙක් ක්‍රියාත්මකයි. අபிසංකා ස්කන්ධ ක්ලේශ අபிසංකාර ස්කන්ධ මච්චු. ඊළඟට පිටින් ඇවිල්ලා හිතට බලපෑම් කරන කෙනා වසවාති මාර, දේවපුත්‍ර මාර. එතනින් දැන් මුලින් 4 දෙනෙක් ඉන්නවා ක්ලේශ අபிසංකාර ස්කන්ධ මච්චු කියලා. මේ මාර්යෝ 4 දෙනාම සිතත් එක්කයි සම්බන්ධ. මේ මාර්යෝ 4 දෙනාම සිතත් එක්කයි සම්බන්ධ. එතකොට මෙතනින් ඉන්නවා මච්චු මාරයා කියලා කෙනෙක්. මේ මච්චු මාරයා කියන්නේ කවුද? මච්චු මාරයා කියලා කියන්නේ කොහෙවත් ඉඳලා එන මාරයෙක් එහෙම නෙවෙයි. මේ මච්චු මාර කියන ස්වභාවය තමයි මෙන්න මේ සියදී නසා ගන්න පෙළඹවන චිත්ත ස්වභාවය. එහෙනම් මේ කෙලෙස් හතරෙන් ප්‍රධානම එකක් තමයි කියන්නේ මේ නිවනට බාධා කරන නිවනට ළඟා වෙන්න නොදී මේ අත්භවය විනාශ කරන්න පුළුවන් හැකියාවක් තියෙන ශක්තියක් තියෙන ස්වභාවයක් නිසා ඒවට මාර ස්වභාවයන් මාර බලයන් කියන්නේ. එහෙනම් ක්ලේශ වලට හැකියාව තියෙනවා නිවන අහිමි කරන්න. අபிසංකාරයට පුළුවන් නිවන අහිමි කරන්න. ඊළඟට ස්කන්ධ ධර්මයන්ටත් පුළුවන් නිවන අහිමි කරන්න. එතකොට මෙන්න මේ ක්ලේශ අபிසංකාර ස්කන්ධ කියන ස්වභාව තුනටම පුළුවන් නිවන අහිමි කරන්න. ඒ වගේම පුළුවන් මේ මච්චු කියන ස්වභාවයටත්. ඒ කියන්නේ මේ මරණයටත් මේ නිවන අහිමි කරන්න. එතකොට මේක ස්වභාවික සිද්ධ වෙන මරණයක් එහෙම නෙවෙයි මේ කියන්නේ. ස්වභාවිකව සිද්ධ වෙන මරණයක් නම් ජය ගන්න බෑනේ ඒක. කවදාවත් ඒක ජය ගන්න බෑ. ස්වභාවිකව සිද්ධ වෙන මරණයක් නම් අරිහත් ඵලය දක්වාම එහෙනම් ඒක ජයගත්තා කියන්න බෑ. මොකද ඒ මරණය නෙවෙයි මේ කියන්නේ. මෘත්‍ය සංඛ්‍යාත මරණය කිව්වේ අවසානයේ මේ දැන් මේ මරණ 8ක් තියෙනවනේ හොඳට අහගන්න. එතකොට අනිත් ඒවාත් අපිට දැනගන්න පුළුවන්. මරණයේ ස්වභාව 8ක් තියෙනවා. ඒ නිසා දැන් අර මෘත්‍ය සංඛ්‍යාත මරණය කියලා ඔය පොතේ ලිව්වට මොකක්ද ඒ කිව්වේ කියලා කවුරුවත් දන්නේ නැහැ. ඉතින් අනිත් ඒවාත් මෘත්‍ය සංඛ්‍යාත මරණ තමයි අවසානයේ බැලුවා. මෘත ශරීරයක් වෙන එකනේ අවසානයේ වෙන්නේ. දැන් අනිත් ඒවාත් පැහැදිලි කරන හොඳට අහගන්න. එහෙනම් මේ මච්චු මරණ කියලා කියන්නේ මෙන්න මේ සීදී නසා ගන්න ස්වභාවය. කියන්නේ ඒ අත්භවයේ තුලින් එනවා විරෝධයක්. ඒ අත්භවයට එරෙහිව. ඒතකොට තමයි සීදී නසා ගන්න. අන්න එහෙමත් මරණයක් තියෙනවා. ඒකත් එක්තරා මරණයක්. සීදී නසා ගැනීම. එහෙනම් මච්චු මරණම් කිව්ව අන්‍ය ස්වභාවයට. චුති චවනතා බෙහෙදෝ අන්තරද්ධාන මච්චු මරණ. ඊළඟට ඔන්න 4යි දැන්. ඔය මච්චු මරණය ගැන තව ගොඩක් දේවල් කියන්න පුළුවන්. මිටික්සලත් කිව්වා. ගොඩක් අය දන්නේ නැහැ
මේ සිතේ මේ ස්වභාවය පවතින බව. ධර්මයකට කන් නොදීපු නිසා මේ සිත ඇතුළෙම මේ අත්භවය විනාශ කිරීමේ හැකියාවක් ගැබ් වෙලා තියෙනවා කියලා දන්නේ නැහැ. වටිනා මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ. මොනවා හරි ආස්වාදයක් නොලැබී ගියා. ප්‍රේමයේ කඩාකප්පල් වුණා. විභාගේ ෆේල් වුණා. දැන් ඔන්න විභාගයකුත් වෙනවා හෙට අනිද්දාට. සාමාන්‍ය පෙළ. දැන් ඔන්න දරුවන්ට අධ්‍යාපනය විතරයි දුන්නේ. ධර්මයේ දුන්නේ නැහැ. ඒ නවයක් ගන්න කියලා ගගහ එළෙව්ව ඉස්කෝලේ. දැන් ඒ නවයක් ගන්න බැරි වුණා. ඒ 5යි තියෙන්නේ. නැත්නම් ඒ 4යි තියෙන්නේ. දැන් මොකද කරන්නේ? අම්මට තාත්තට මොන දෙන්න බෑ. අම්මයි තාත්තයි කෑ ගහනවා යකෝ අපිට කොච්චර වියදම් කරලාද ඉගැන්නුවේ. කොච්චර අමාරුවෙන්ද ඉගැන්නුවේ. කෝ ගත්තද ප්‍රතිඵලේ? අල්ලපු ගෙදර දරුවට තියෙනවා ඒ නවයක්. උඹලට තමයි ගන්න බැරි. මේ කංකාරච්චලිය අහගෙන ඉන්න බෑ. ගුරුවරුන්ට මොහොන දෙන්න බෑ. ඉස්කෝලේ ගියාම ගුරුවරු බයිනවා. වැඩක් නැහැ. ඔයාලට කොච්චර ඉගැන්නුවද අපි? කෝ ඔයාලගේ ප්‍රතිඵල? ගුරුවරුත් බයිනවා. දෙමව්පියෝ බයිනවා. ගෙදරට එන යන මිනිස්සුත් බයිනවා. මේ කරච්චලේ අහගෙන ඉන්න බෑ. මේ ජීවිතේ තේරුමක් නැහැ කියලා සීදී නසා ගන්න ළමයි ඉදිරියටත් අපිට දකින්න හම්බ වෙයි. සමහර ළමයි විභාගේ ආසන්න දවසක සීදී නසා ගන්නවා. සමහර ළමයි විභාගේ ප්‍රතිඵල අහම සීදී නසා ගන්නවා. සමහරු එහෙම නෙමෙයි විභාගෙට ගිහිල්ලා ඇවිල්ලි ඉවරලා විභාගේ හැටියට ලියා ගන්න බැරි වුණා කියලා සීදී නසා ගත්ත ළමයි කී දෙනෙක් ඉන්නවද මේ ලෝකේ? මේ රටේම ඉන්නවනේ ඉන්න. එහෙනම් ඔය ඕනම ආකාරයකට සීදී නසා ගන්නවා. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පහුගිය කාලේ අපිට එක්තරා පින්වතෙක් කියලා දුන්නා මේ පෙරදින හරි කොහේ හරි විශ්වවිද්‍යාලයක සිද්ධ වෙච්ච දෙයක්. ඉංජිනේරු පීඨයක ඉංජිනේරු පීඨයක ශිෂ්‍යෙක් ඉංජිනේරු පීඨයක ශිෂ්‍යෙක් ඉංජිනේරු පීඨ ශිෂ්‍යෙක් මට මතක නැහැ විශ්වවිද්‍යාලේ කොකද කියලා ලියුමක් ලියලා තියලා මේ පීඩනේ මට දරා ගන්න බෑ නිසා කාටවත් දොස් කියන්න එපා මම සීදී නසා ගන්නවා කියලා මැරලා තිබුණා. මේ අධ්‍යාපනයේ කියන පීඩනේ මට දරා ගන්න බෑ. ඒ නිසායි මම මේ සීදී නසා ගන්න කියලා පොඩි කොල කෑල්ලක් ලියලා කාටවත් මේකට දොස් කියන්න එපා. කවුරුවත් මේකට වැරදි නෑ කියලා සීදී නසාගෙන තිබුණා. එතකොට මේ සීදී නසා ගැනීම කියලා කියන්නේ එහෙනම් මොකද්ද? මේ හිතේම පවතින යම්කිසි ආකාරයක ක්ලේශයක්මයි. ඒ කියන්නේ මෙන්න මේ ක්ලේශය මතුවෙලා ඉන්නේ කොයි වගේ තැනකද? දැන් මේ ආස්වාදයේ පිණිසනේ මේ හිත හැමතිස්සෙම කටයුතු කරන්නේ. ආස්වාදයේ පිණිසම කටයුතු කරන මේ හිත යම් මොහොතක අසරණ වුණොත් ඒ කිව්වේ තවදුරටත් මේ කර්ම භවයේ සකසා ගන්න අවශ්‍ය කරන කර්ම ශක්තිය උත්පාදනය කරගන්න පුළුවන් විදිහේ හැකියාවක් නැත්තම් යම් කිසි ආකාරයකින් දැන් මිනිස්සෙකදී අපි හිතමු ප්‍රේමයක් වගේ එකක් තිබුණා. ප්‍රේම සම්බන්ධයක් තිබුණා. දැන් මේක බිඳ වැටුණාම මොකද වෙන්නේ? අන්නේ පුද්ගලයාට ආස්වාදය නොලැබී යනවා. දැන් අර ශෝකයෙන් දුකෙන් හඬමින් ඇලපෙමින් ඉන්නේ. දැන් මෙහෙම ශෝකයෙන් දුකෙන් ඉන්නකොට රැස් කරගන්න පුළුවන් කර්ම ප්‍රමාණය අන්තිම සුළුයි. ඒවා එච්චර බලවත් ඒවා නෙවෙයි. ඒවා දීර්ඝ කාලයක් විපාක පිණිස පවතින කර්ම නෙවෙයි. එතකොට මොකද කරන්නේ සිත? සිත උත්සාහ ගන්නවා එතකොට උපක්‍රමශීලීව මේ தત્ත්වය ඉක්මවන්න. කාරණා දෙකක් නිසා. එකක් තමයි දැන් කර්ම භවයට අවශ්‍ය කරන කර්ම ශක්තිය ගොඩනගා ගන්න අවශ්‍ය කරන නිමිති ටික නැහැ. මොකද දැන් ප්‍රේමී බිඳ වැටිච්ච නිසා දැන් ආස්වාදය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ක්ලේශ මායයට වැඩ නැහැ. ඊළඟට නැවත නැවත මේ ආස්වාදේ පවත්වාගෙන යෑමේ දැන් ඌමනාවක් නැහැ, හැකියාවක් නැහැ. ඒ නිසා අபிසංකාර මායයටත් දැන් වැඩ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? මම මගේ කියලා මේ ප්‍රේමිය, ඒ පෙම්මතිය, ඒ පෙම්මතා තමන්ගේ ගොඩට, මගේ ගොඩට කියලා තමන්ගේ ජීවිතයට ඒක රාශී කරගන්න. එහෙම නැත්නම් අර ස්කන්ධයට එකතු කරගන්න හැකියාවකුත් නැහැ දැන්. ඒ නිසා මොකෝ වෙන්නේ? ස්කන්ධ මායයටත් දැන් වැඩ නැහැ. එතකොට මාර්ය තුන් දෙනෙක්ටම වැඩ නැහැ. ප්‍රධාන මාර්ය තුන් දෙනාටම දැන් වැඩ නැහැ. ප්‍රධාන මාර්ය තුන් දෙනා තමයි ඔය ක්ලේශ අபிසංකාර ස්කන්ධ කියන මාර්ය තුන් දෙනා තමයි මේ අත්භවය පෝෂණය කරන්න අප කැප වෙලා කටයුතු කරන්නේ. දැන් මේ මාර්ය තුන් දෙනාට වැඩ නැතුව නිෂ්ක්‍රීය වෙනකොට දැන් මොකද වෙන්නේ? දැන් මේ කර්ම භවයට අවශ්‍ය කරන ශක්තිය ජනනය කරගන්න බැරුව යනවා. එතකොට සිතනමති මාර්යා කලබල වෙනවා. එකක් තමයි කර්ම භවයට අවශ්‍ය කරන ශක්තිය ලැබෙන්නේ ආහාර ලැබෙන්නේ. දෙවෙනි එක තමයි යම් හේකින් ඔය වගේ තත්ත්වයක් තුළ ශෝකයටපත් වෙච්ච අවස්ථාවක තමයි කෙනෙක් බනහන්නේ. ශෝකයටපත් වෙච්ච අවස්ථාවක තමයි ලේසියෙන්ම ධර්මය අවබෝධ වෙන්නේ. අමාමෑණී ලෞතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් හැමදාම බැලුවේ කවුද අද විපතටපත් වෙලා ඉන්න දුකටපත් වෙලා ඉන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් හේතු සම්පත්තියන අන්න බලන්න. සම්මා සම්බුදු පියාණන් වහන්සේ කවදාවත් වැඩියද සතුටින් සිනාවෙමින් ඉන්න පුද්ගලෙක් ගාවට නෑ. හැමතිස්සෙම වැඩියේ දුකටපත් වෙච්ච අසරණ භාවයටපත් වෙච්ච කෙනෙක් ගාවට. මොකද ඒ වෙලාවේ තමයි එයා ධර්මයට කන් යොමු කරන්නේ. මොකද අර චිත්තසංතානයේ පවතින දැවීම දහනිය දුරු කරගන්න යාට එදාට යමා ධර්මයේ මහා අමා වතුරක් වෙනවා. මහා සිසිලසක් වෙනවා. මහා ශාන්තියක් වෙනවා. ඒ නිසා නිරන්තරයෙන් මේ දුකටපත් වෙච්ච පුද්ගලයා ඒ ධර්මයට කන් දීගෙන ඉන්නවා. ඉතින් එහෙම මොකද වෙන්නේ?
తాවකාලික ආත්භවයේ හටගත් ඒ පුංචි දුකෙන් විතරක් නෙමෙයි සදාතනික වශයෙන් සියලු දුකෙන් නිදහස් වීමේ මාර්ගය යුක්ත වෙනවා. එහෙම වුණොත් සියල්ල අවසන්. ඒ නිසා මාර්යා කල්පනා කරනවා මේ විදිහට කටයුතු වුණොත් මෙයා දුකට සැනසීමක් දැන් දුකට පිහිටක් හොයා ගන්නවා දැන්. දුකට පිළිසරණක් හොයනවා, පිළියමක් හොයනවා. එහෙම හොයද්දී හදිසියවත් කල්යනා මිත්‍රෙක් හම්බුනොත් ඉවරයි සංසාර ගමන. ඒ නිසා මච්චු මාර්යා ඊටාම සූක්ෂම වංචක ධර්ම ඒවා ඊටාම සූක්ෂම අන්දමින් ක්‍රියාත්මක වෙලා ඇවිල්ලා කියනවා. දැන් ඉතින් ජීවත් වුණා ඇති නේද? දැන් ඉතින් මෙහෙම ජීවත් වෙලා වැඩක් නැහැ නේද? දැන් ඉතින් විභාගේ පෙළෙලා මොකට ජීවත් වෙලා නේද? මේ ඕන්තරම් විභාග ලියන්න පුළුවන් විභාග නොලිව්වත් කිසි ප්‍රශ්නයක් නැහැ විභාග පෙළුණත් කිසි ප්‍රශ්නයක් නැහැ මේ ලෝකේ ඔය සාර්ථක වෙලා තියෙන කිසි කෙනෙක් හැමෝම මේ විභාග ලියලා සමත් වෙලා උපාධිය අරගත්ත මිනිස්සු නෙවෙයි අන්තික මං කියන්නේ මේ පාසල් අධ්‍යාපනික අන්තිම ලද බොළඳ මානසිකත්වයන් නිර්මාණය කරන එකක් මේ වර්තමාන පාසල් අධ්‍යාපනික ඒ වගේ 2.50යි අධ්‍යාපනයක විභාගයක් ෆේල් වෙන එක කිසිම ආකාරයකින් තැවීමට කාරණාවක් නෙවෙයි. නමුත් මේ මෝඩ දෙමව්පියෝයි ඒ මෝඩ දරුවෝයි ඒ දරුවට උගන්වපු මෝඩ ගුරුවරුයි ඔක්කොම එකතු වෙලා මේක මහා මෙර බවට පත් කරලා මේක නැතුණු පොතේ උඹලත් ඉවරයි අපිත් ඉවරයි. ඒ නිසා අපි ඔක්කොම මල්ලා වගේ ඒ නිසා පුතේ මේක අනිවාර්යෙන් පාස් වෙන්න ඕනේ. මේක තමයි පුතේ මේ සංසාර ගමනේ ඔබ ප්‍රාර්ථනා කරපු ලොකුම පැතුම. අර සංසාරේ පුරා දසපාරමිතා පුරමින් ඔබ ප්‍රාර්ථනා කරේ O level A level පාස් වෙන්න විභාගේ පාස් වෙලා විශ්වවිද්‍යාලය යන්න උපාධියක් ගන්න. ඒ නිසා පුතේ සංසාර පැතුම නම් ගිලිහෙව ගන්න එපා. සංසාර පැතුම ඔබගේ දෙපා මුල වට්ටව ගන්න එපා. ඒ නිසා පුළුවන් තරම් කොහොම හරි විභාගේ සමත්යන් කියලා බල කරනවා. අවසානයේ මොකද උනේ? සීදී නසාගෙන තමයි අවසානයේ විභාග ප්‍රතිඵල පෙන්නුවේ. ඒක නිසා මේ ධර්මය ගැන කිසිම වැටහීමක් නැති නිසාමයි මේ මච්චු මාරයාට අහු වෙන්නේ. ඉතින් මච්චු මාරයා විල කියනවා විභාගේ පාස් වුණා දැන් ඉතින් ජීවත් වෙලා වැඩක් නැහැ නේද? විභාගේ ෆේල් වුණා දැන් ඉතින් ජීවත් වෙලා වැඩක් නැහැ නේද? එහෙම නැත්නම් ප්‍රේමයේ කඩාගෙන වැටුණා දැන් ඉතින් ජීවත් වෙලා වැඩක් නැහැ නේද? ඇයි වෙන කෙනෙක් එක්ක ගියා ඔහු වෙන කෙනෙක්ට අයිති වුණා දැන් ඉතින් ජීවත් වෙලා වැඩක් නැහැ නේද? ඔබ අනුන්ගේ වුණා ඇයි අන්සතු වුණා ඔහු අන්සතු වුණා ඒ නිසා ජීවත් වෙලා වැඩක් නැහැ දැන් මේ ප්‍රේමයේ කඩාගෙන වැටුණා විවාහේ කඩාකප්පල් වුණා දැන් ඉතින් ජීවත් වෙලා වැඩක් නැහැ නේද? බැංකුවේ ණය ටික ගත්තා දැන් ගෙවා ගන්න බැහැ ලීසින් එක හිර වුණා නේද? දැන් ඉතින් ජීවත් වෙලා වැඩක් නැහැ නේද? මොනවා හරි ප්‍රශ්නයක් පෙන්නලා මැරියන් කියලා කියන. කවදාවත් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුදුපණ පදයක් නැසිච්ච නාසපු වරදට ඒ හිස් පුද්ගලයා ඒ වෙලාවෙම ඒ චිත්තාවේගයත් එකම ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා එක්කෝ එල්ලුම් ගහ හදා ගන්නව තමන්ගේ අතින්. එහෙම නැත්නම් වසබුණු. එහෙම නැත්නම් කෝච්චියට බෙල්ල තියලා කෝච්චියේ බරද කියලා බලනවා. මොන ක්‍රමයකට හරි සීදීනසා ගන්නවා අවසාන. එක්කෝ ගඟකට මොහොතකට හරි පයින්නවා. දියැලකින් පල්ලට හරි පයින්නවා. මොන විදිහෙන් හරි සීදීනසා ගන්න. එක්ක තමන්ගේ මතින් පිහියකින් තමන්ගේම පපුවට යන ගන්න. බලන්න මොනතරම් වියරුවක්ද කියලා. එහෙනම් මෙන්න මේ ස්වභාවයට කියනවා මච්චු මාර. මච්චු මාර. කී දෙනෙක් මේ ලෝකේ දවස ගානේ සීදීනසා ගන්නවද? පහුගිය කාලයක් තිබුණා ලෝකෙම වැඩියෙන්ම සීදීනසා ගන්න මිනිස්සු ඉන්න රට මේක කියලා. පහුගිය කාලේ ඔබට මතක ඇති මීට වසර ගානකට ඉස්සෙල්ලා ලෝකෙ වැඩියෙන්ම සීදීනසා ගන්න මිනිස්සු ඉන්න රට හැටියට ලංකාව නම් කරා. කොච්චර පොඩි රටක්ද? හිතලා බලන්න. රුසියාව කියන්නේ කොයිතරම් ලොකු රටක්ද? ඇමරිකාව කියන්නේ කොයිතරම් ලොකු රටක්ද? චීනය කැනඩාව කියන්නේ කොයිතරම් ලොකු රටවල්ද? ඕස්ට්‍රේලියාව කියන්නේ මහා මහද්වීපයක්. එහෙම ගත්තාම ලෝකෙ තියෙන රටවල් කොච්චර විශාලද? ඒ ඔක්කොම විශාල රටවල් අභිභවමින් මේ දිය බිඳුවක් වගේ පුංචි තිතක් වගේ ලෝක සිතියමත් එක්ක බැලුවා. මේ සිතියේ මේ නම් මේ ලෝක සිතියේ මේ පුංචි තිතක් වගේ මේ රටක නම් ලෝකෙ වැඩියෙන්ම සීදීනසා ගැනීම සිද්ධ වෙන්නේ. ඒක පුදුම වැඩක් වෙන්න එපා. මොකද රටේ හැටියට ජනගහණී හැටියට ඊටාම සුළු පිරිසක් ඉන්නේ. ඒ සුළු පිරිසට සාපේක්ෂව බැලුවාම ජනගහණයට සාපේක්ෂව බැලුවාම වැඩිම පිරිසක් සීදීනසා ගන්න මේ රටේ. දැනටත් මන් දන්නේ ඒ තත්ත්වය පවතිනවද කියලා. කොහොම හරි එහෙමුනේ ඇයි? මේ රටේ තමයි වැඩිම නිවන් දකින්න හේතු තියෙන මිනිස්සු ඉන්නේ. නිසා මේ රටේ මිනිසුන්ට තමයි වැඩිම මාරාවේශය තියෙන්නේ. හැම අතින්ම ඔබ මතක තියාගන්න බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට නිග්‍රහ කරන මිනිස්සු ඉන්නේ මුස්ලිම් මිනිස්සු අතර එහෙම නෙවෙයි වැඩි හරියක්. හොඳට මතක තියාගන්න. වැඩියෙන්ම මේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය විවේචනය කරන්නේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට නිග්‍රහ කරන්නේ දොස් කියන්නේ අන්‍ය ආගමිකයෝ නෙවෙයි බෞද්ධ වෙච්ච පිරිස්. අන්‍ය ආගමිකයෝ නෙවෙයි. ඒ අය එහෙම විවේචනය කරන්න යන්නේ නැහැ. ඒ අය බොහොම උනන්දුවෙන් ඒ ධර්මයට කන් දෙනවා. එහෙම නැත්නම් අදුම ධර්මයට කන් දෙන්නේ නැත්නම්
දැන් ඕරතරන් ඉන්නවා මුස්ලිම් දෙමළ බණහන පින්වතුන්. එහෙම අඩුම තරමේ ධර්මයට කන් දෙන්නේ නැත්නම් ඒ අය බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ නිග්‍රහ වෙන ආකාරයෙන් කටයුතු කරන්නේ. එහෙම අඥානියොත් ඉන්න පුළුවන් ඒ අය අතර. ඕනතරම් මේ බෞද්ධ අතරත් ඉන්න එකේ අන්‍ය ආගමිකයන් අතර එහෙම අය ඉන්නවා කියන එක පුදුමයක් නෙවෙයිනේ. හැබැයි එහෙම වුණාට ඒ අය කවදාවත් මේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට බහුතරයක් දෙනා නිගරු කරන්නේ නැහැ අන්‍ය ආගමික වෙලා. ආගමි මේ උතුම් වූ ධර්මයෙන්ම දායාද කරගෙන මේ රටේ මේ බෞද්ධ පවුල්වල ඉපදිලා ඉන්න බහුතරයක් දෙනා තමයි මේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට පුළුවන් තරම් නිග්‍රහ කරන්නේ. ඒක තමයි මාරාවිෂ වැඩි. වැඩියම බණහන්නේ නැත්තේ අය. දැන් අනාගතේ එනවා කාලයක් ලෝක සම්මතයේ මේ බෞද්ධයෝ කියලා කියන පිරිසට වඩා ලෝක සම්මතයේ අබෞද්ධයෝ කියන පිරිස බණහන යුගයක් එනවා ඉස්සරහට. අති බහුතර වශයෙන්. එදාට තමයි බෞද්ධයන් කියලා නාමික වශයෙන් නම් කරපු පිරිසගේ ඇස් ඇරෙන්නේ. උපතින් බෞද්ධ වෙච්ච පිරිසගේ. අපිට මේ වගේ ධර්මයක් දෙයක් ලැබිලා තියෙන්නේ කියලා. එදාට තමයි දැනගන්නේ. ඉතින් ඒ නිසා සිංහල බෞද්ධයන්ට විශේෂයෙන් මේ මාරාවේශය වැඩි. ඒ නිසා තමයි සීදී නසා ගැනීම බලවත් උනේ. ඒ අතරත් ඔබ දන්නවද? ඒ අතරත් වැඩියෙන් සීදී නසාගත් මිනිස්සු හිටියේ මේ ශුද්ධ නගරයේ ඇතුළත් අනුරාධපුරේ. වැඩියෙන් සීදී නසාගත් මිනිස්සු ලංකාවේ වැඩියෙන් හිටියේ මේ අනුරාධපුරේ. ගෝවියෝ වැඩි හරියක්ම සීදී නසාගත්තේ. වස බීලා. ඊළඟට තියෙනවා මේ ටොක්කට කියලා මොනවද මේ කණේරු වැට කාලා. වැඩියෙන් සීදී නසාගත්තේ. එහෙනම් අන බලන්න. මේ ශුද්ධ නගරේ ඉඳගෙන මහසෑය උඩමළුව මේ අටමස්ථානයේ පරම පූජනීය ස්ථාන දැක බලා ගනිමින් ඒවා දැක සීදී නසා ගන්න පුළුවන් වුණානේ. ඒ කියන්නේ සංසාර දුකෙන් සියලු සංසාර දුකින් නිදහස් වීමේ උත්තරීතර නිර්වාණ ස්වර්ණ ద్వාරයටම ඇවිල්ලා ඒ අවස්ථාව නැති කරගත්තා. ඉතින් ඒක නිසා මච්චු මාර කියලා කියන ඔන්න ඔය ස්වභාවය. ඒ කියන්නේ ආත්භවය විනාශ කරන්න මේ සිතින් දරන උත්සාහයක්. මොකද මනුෂ්‍ය දුර්ලභංච මනුස්සත්තං. ඔබ දැකලා තියෙනවද සීදී නසාගත්ත තිරිසන් සත්තු එහෙම? තිරිසන් සත්තු කවදාවත් සීදී නසා ගන්නව දැකලා තියෙනවද? නැහැනේ. ඔය මොනවාරි එහෙම හඹු සිරීමක් වෙන්න පුළුවන්. නමුත් හිතාමතා මම සීදී නසා ගන්නවා කියලා උපක්‍රමශීලීව ගිහිල්ලා සීදී නසාගත්ත සත්තු දැකලා තියෙනවද? එල්ලිලා මැරිලා ඉන්න සත්තු, වස බීලා මැරිච්ච සත්තු, කෝච්චි වල බෙල්ල තියපු සත්තු. ඒ සත්තුන්ගේ තියෙන මොන හරි අසන්නකමක් නිසා වාහනයකට යටවෙලා මැරෙන්න පුළුවන්. ඒකට කවුරු හරි අර්ථකථනය කරන්න පුළුවන්. ඒ සතා සීදී නසාගත්තා කියලා එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ අඥාන සතා වුණා සීදී නසා ගන්න උත්සාහ ගන්නෑ. එහෙනම් අන්න බලන්න. මිනිසුන්ට තමයි මේ මාර බලය දෙන්නේ. මොකද දුර්ලභංච මනුස්සත්තං බුද්ධෝත්පාදෝච දුර්ලභෝ දුර්ලභාකන සම්පatti සද්ධම්ම පරම දුර්ලභෝ නිවන් දකින්න අවශ්‍ය අවස්ථා හතරම ලැබිලා තියෙන්නේ. දැන් ඉතින් හොඳම දේ තමයි ඉක්මනින් මේ අත්භවයේ චුත කරන එක. අත්භවය අවසන් කරන එක. ඒක තමයි මායාවේ අභිප්‍රායය. ඒ නිසා බෞද්ධයෝ උනත් ඔබ ඕන දෙයකට පොඩි දෙයකටත් කියනවා ඉතින් මෙහෙම දැන් නම් මට එපාලා තියෙන මට ජීවත් වෙන එකත් ඇති වෙලා තියෙන දැන් මැරෙන්න හිතලා තියෙන යකෝ මැරෙන්න හිතලා තියෙන කියලා ඕන තරම් මිනිස්සු කියනවා. මැරෙන්න හිතලා තියෙන කියලා. ඔබට ඕන තරම් ඇහිලා ඇති. මට නම් ඇති වෙලා තියෙන දැන් මැරෙන්න හිතලා තියෙන කියලා ඕන තරම් කියනවා. ඒ මැරෙන්න හිතුණා කිව්වේ ඒ තමයි මච්චු මාරය. දැන් මොකද මේ කරන්න හදන්නේ? අර පරම දුර්ලභ අවස්ථා හතර නැති කළා දැන්. සංසාරේ මිනිස්සෙට නිවන් දකින්න අවස්ථාවක් ලැබෙන්නේ මේ අවස්ථා හතර ගැලපුණාම. මෙහෙනම් මේ අවස්ථා හතර ඉක්මනින්ම අවසන් කරන්න පුළුවන් මේ ලෝකේ තියෙන වැඩකට නැති තුට්ටු දෙකේ විභාගයක්. විභාගයක් කියන්නේ තුට්ටුවකට මායින් කරන්න ඕන දෙයක්ද ජීවිතේ. විභාග ඕන්තරම් ලියන්න බැරිය. විභාග ලියපු අය විභාග ලියලා ඉහෙළම සම්මාන සහතික තරු ගත්ත අය අද කොහෙද ඉන්නේ? මොකද්ද උන්ට ලැබිලා තියෙන්නේ කියලා බැලුවාම ලැබිච්ච දෙයක් නැහැ අවසානයේ හිස් දැනුමක් විතරයි ලැබිලා තියෙන්නේ. එහෙනම් මේ තරම් වටිනා මහාර්ග ජීවිතයක් මේ තුට්ටු දෙකේ ලෝක ප්‍රපංචයක් උදෙසා නසා ගන්නවා කියන්නේ මොනතරම් හීන අවබෝධයක්ද මේ පුද්ගලයා තුල තියෙන්නේ. තමන්ගේ ජීවිතේ මේ විශ්වවිද්‍යාල ළමයි පවා තමන්ගේ ජීවිතේ වටිනාකම තේරුම් කරලා දුන්නේ නැහැ නේද? කෝ අධ්‍යාපනයේ. ඕකටද අධ්‍යාපනය කියන්නේ. ඕකටද අධ්‍යාපනය කියන්නේ. විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා ඉංජිනේරු පීඨයට ගියා, වෛද්‍ය පීඨයට ගියා. ලෝක සම්මතයේ ඉහළම අධ්‍යාපනයන් කියන්නේ. ඒ ඔක්කොම ලබාගෙන අවසානයේ ළමයින්ට හිතෙන්නේ සීදී නසා ගන්න නම් මීට ඉස්සෙල්ලත් අපි එක්තරා විශ්වවිද්‍යාලයක දේශනාවක් සිද්ධ කරද්දී ඒ මහාචාර්යතුමාලත් කිව්වා දරුවෝ තුල මහා මානසික ආතතියක් තියෙනවා. බොහෝ දිනෙක මේ අසහනින් යුක්තව මේ සීදී නසා ගන්න කටයුත්තට නැඹුරු වෙලා ඉන්නේ. කියන්නේ බොහෝ දිනෙක සීදී නසා ගන්න උත්සාහ දරලා තියෙනවා කියන්නේ. ඉතින් අන්න බලන්න. ඉතින් ඒකට දුගත්කම කියන්නේ.
ජීවිතය පිළිබඳ ලද අවබෝධයකෝ අවුරුදු 13ක් තිස්සේ ඉස්කෝලේ ගිහිල්ලා තවත් අවුරුදු 4ක් 5ක් විශ්වවිද්‍යාලෙත් ගිහිල්ලා අවසානයේ සිද්ධ වෙන්නේ ජීවිතේ යම්කිසි ආවේගයක් ඉදිරියේ සීදී නසා ගන්න නම් මොකද්ද ලද අවබෝධය? මොකද්ද ලද අධ්‍යාපනي? ඒකද ඔබේ දරුවන්ට දීපු අධ්‍යාපනي? මේ ධර්මයෙන් නෙවෙයි අධ්‍යාපනය ලැබෙන්නේ. මේ ධර්මයේ හැර මොන අධ්‍යාපනයක්ද? අකුරු ශාස්ත්‍රයේ ගණිත ශාස්ත්‍රයේ ඕන ජීවත් වෙන්න පොතක් පතක් කියව ගන්න, ලියුමක් ලියා ගන්න, ඒ වගේම කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්න මොනවා හරි ජීවිතේ පවත්වාගෙන යන්න අකුරු ශාස්ත්‍රයේ ගණිත ශාස්ත්‍රයේ ඕන. ඒ අරින්න අනිකුත් එක විෂයක්වත් වැඩක් නැහැ. ජීවිකාවක් කරනවා නම් ඒ ජීවිකාව වෙනම ඉගෙන ගන්න එක වෙනම දෙයක්. මොනවා හරි වඩු වැඩ හරි, මේසන් වැඩ හරි, මොනවා හරි වෘත්තියක් වශයෙන්. ඒක වෙනම දෙයක්. කෘෂි කර්මය හරි, වායිද්‍ය ක්ෂේත්‍රය හරි, ඉංජිනේරු ක්ෂේත්‍රය හරි මොකක් හරි. ඒක වෙනම දෙයක්. ඊට අදාළ විෂයක් ඉගෙන ගන්නවා. ඒක ප්‍රගුණ කර ගන්නවා. ඒක වෙනම දෙයක්. හැබැයි සමස්තයක් වශයෙන් ළමයින්ට අධ්‍යාපනය කියලා මොකද්ද ලබා දීලා තියෙන්නේ? අවසානයේ තමන්ගේ ජීවිතේ පරාජිතේ ආවේගයක් ආවම වස බෝතලේ නම් අතට ගන්න සිද්ධ වෙන්නේ. කෝච්චියට නම් බෙල්ල තියන්න සිද්ධ වෙන්නේ. මොකද්ද අධ්‍යාපනය? ඒ නිසා අන්න ඒවත් දැනගන්න ඕන. ඒ නිසා මෙන්න මේ මච්චු මාර බලන්න ධර්මයේ අහපු නැති නිසා මෙහෙම ස්වභාවයක් හිතේ තියෙනවා කියලාවත් දන්නේ නැහැ. අර මාරේ ඇවිල්ලා කිව්වහම දැන් ජීවත් වුණා ඇති නේද? බැංකු ණය ගෙවා ගන්න බෑ නේද? විභාගෙන් ඒ 9ක් ලැබුණේ නැහැ නේද? විභාගෙන් ඒ 3ක් ලැබුණේ නැහැ නේද? විශ්වවිද්‍යාලේ යන්න බෑ නේද? පෙම්වතිය දාලා ගියා නේද? ඒ නිසා දැන් මැරිමු නේද? කියලා කියද්දි මේ තුච්ච නින්දිත සිතේ මේ පවතින ඊටාම වංචනික මේ ධර්මය අඳුර ගන්න බැරි වුණේ ඇයි? ධර්මය අහපු නැති නිසා. බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨ අවස්ථාවද නැති කළා දාන්න. ඔබ හිතනවාද ඔය සීදී නසා ගත්තට පස්සේ චුති වෙනවා කියලා නෑ. ඒකත් දැනගන්න එපා. බොහෝ සීදී නසා ගන්න මිනිස්සුયો මරණයෙන් කෙලවර කියන්නේ ශාරීරික මරණයටපත් වුණාට අත්භවයේ කෙලවර වෙන්නේ. අපට ඕන හැටියට එහෙම ජීවිතේ නසා ගන්න බෑ. ජීවිතේ කර්ම විපාකයක් දැන් ගෙවනවා. ඔන්න තියෙනවා දැන් හොඳ උදාහරණයක් තව කියන්න. දැන් එක්තරා දවසක අපෙන් මීට ඉස්සෙල්ලත් ඇහුවා ඔය පින්වතුන් යම්කිසි රෝගියෙක් ඉන්නවා රෝහලේ. එයා දැන් තවදුරටත් ජීවත් වෙන්න බෑ යාට. අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන්. වෛද්‍යවරු කියනවා දැන් ඉතින් මෙයාව ජීවත් කරන්න බෑ මැෂින් එක ගලවමු කියලා. තමන්ගෙන් අහනවා අස්සන ගහනවද නැද්ද කියලා. ඊට දැන් මේ පින්වතුන් අපෙන් ඇවිල්ලා අහනවා අස්සන ගහන්නද එපාද කියලා. අපි කියන්නේ අස්සන ගහන්න එපා. මොකද අනවශ්‍ය කර්මයක් විතරයි අවසානයේ කරගහගත්තේ. ඇයි එහෙම කියන්නේ? දැන් අපි හිතනවා ඒ රෝගියාගේ මැෂින් එක ගැලවුවාම රෝගියා මලා කියලා. අනේ කරපු විනාශය දන්නවද? ඔය වගේ ස්වභාවයක ඉන්න කෙනෙක්ගේ හදිසි මරණයක් ඕකේ දෙන්නේ. ඔතනේ දෙන්නේ. ඔය වගේ මරණයකදී අපිට උවමනා විදිහට අපිට උවමනා වෙලාවට යව මරණයටපත් කරාට අබ්බවේ චුත වෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? මේ කය මැරෙලා යනවා විතරයි. ඒ කිව්වේ මනුෂ්‍ය ගන්ධබ්බ කියන ස්වභාවයටපත් වෙනවා. ගොඩාක් සීදී නසා ගන්න අය, ගොඩාක් හදිසි අනතුරු වලට ලක් වෙන අය, ඒ වගේම ඔය වගේ හදිසි මරණ වලදී මිය යන බොහෝ දෙනා අත්භවයේ චුත වෙලා අන්‍ය භවයකට එහෙම නැත්නම් පුනර්භවයට ළඟා වෙන්නේ නැහැ. එහෙනම් ඒ අත්භවයෙන් පිහිටාගෙන ඉන්නවා මනුෂ්‍ය ගන්ධබ්බයක් වශයෙන් ත්‍රිජකායක මනුෂ්‍ය ගන්ධබ්බය. දැන් මේ ඉතිසලා ගිය සැරේ ජාති කියන අවස්ථාවේදී අපි පැහැදිලි කරන්නේ ත්‍රිජකායක මනුෂ්‍ය ගන්ධබ්බය. කර්මජ ශරීරය, උතුජ ශරීරය, චිත්තජ ශරීරය කියන මේ දසක පාරමාණු වලින් සකස් වෙච්ච මිත්‍රජ කායකින් සකස් වෙච්ච සත්‍යයක් ඉතුරු වෙනවා. කාය විතරයි මැරිලා ගියේ. මේක පිටින් තියෙන්නේ ආහාරජ කාය. ආහාරයෙන් ජනිත වෙච්ච ඕජාවෙන් සකස් වෙච්ච කාය. ඒක මැරිලා යනවා. සීදී නසා ගත්තාම මේක මැරිලා යනවා. බෙල්ල හිර කරගත්තාම කය මැරිලා යනවා. ආහාරජ කය මැරිලා යනවා. වස බෙව්වහම ආහාරජ කය මැරිලා යනවා. කෝච්චියට බෙල්ල තිබ්බහම ආහාරජ කය මැරිලා යනවා. දැන් හිතන්න එපා එහෙම මැරිච්ච කෙනා අත්භවයත් අත්හැරලා ගියා කියලා. නෑ අත්භවයේ තාම ඉන්නවා. තාම මනුෂ්‍ය ගන්ධබ්බයක් වශයෙන් ඉන්නවා. ඒ தත්ත්වය ඉක්මව ගන්න බෑ. ඒ නිසා අපිට පුළුවන් වුණාට මේ සීදී නසා ගන්නවා කියලා මේ ශරීරය නසා ගන්න අත්භවයේ චුත කරගන්න බෑ. ඒ නිසා බොහෝ දෙනා දැනගන්නේ හදිසි ආවේග ඇවිල්ලා හදිසි ආවේගය මෙල්ල කරගන්න බැරුව ධර්මයේ දන්නේ නැති නිසා සීදී නසාගෙන අවසාන කරගත්තේ මොකද්ද? කබලෙන් ලිපට පැන්න එක. එදාට තමයි දැනගන්නේ අනේ මේ ශරීරය තිබුණා නම් කොච්චර වටිනවද? අර සීදී නසා ගන්නවා කියලා කරේ මොකද්ද? ශරීරය නැති කරගත්ත එක. ඊට පස්සේ තමයි ත්‍රිජකායක සියුම් ගන්ධබ්බ කායයට අප්‍රමාණ වද හිංසා වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මේ සූර්යාගේ පවතින අධෝ රක්ත කිරණ පවා
මහ පීඩාවක්. තව නොයෙකුත් කිරණ ශක්තියින් තියෙනවා. ඒ හැම එකකටම අනාවරණය වෙනවා ශරීරේ. දැන් අප්‍රමාණ දුකක් විඳගෙන ඉන්නවා මනුෂ්‍ය ගන්ධබ්බෙක් වශයෙන්. සීදී නසාගත්තේ සැප විඳින්න කියලා හිතාගෙන. දුක අවසන් කරගන්න කියලා හිතාගෙන. අවසාන උනේ දුකෙන් දුකටමපත් වීම. තව තවත් දුකට ඇද වැටීම. කබලෙන් පැන්නේ කෙලිම ලිපට. කබලේ හිටියනම් උඩ පැන පැන හරි ඉන්න තිබුණා. යන්තම් පිච්චිලා. දැන් ලිපට පැන්නට පස්සේ මොකද වෙන්නේ? අලු දූවිලිලා යනවා. ලිපට පැනනට පස්සේ ආය අලුම වෙනවා අඟුරුම වෙනවා. කබලේ ඉන්නකම් පිච්චි හරි ඉන්න තිබුණා සෑහෙන කාලයක්. ලිපට පැන්නට පස්සේ ඉවරටම ඉවරලා ගියා. එහෙනම් මිනිසෙක් වශයෙන් ණය ගෙවා ගන්න බැරුණා, විභාගේ පාස් වෙන්න බැරි වුණා, ප්‍රේමයේ කඩාගෙන වැටුණා. මොනවා හරි ওই සමාජයේ වටිනාකමක් දීපු ඔය අසාර දෙයක්, අසාර ප්‍රපංචය ජීවිතෙන් අහිමි වෙලා ගියා කියලා. ඒ දුක දරා ගන්න බැහැ කියලා මෝඩේ බවට පත් වෙලා සීදී නසාගත්තාම අවසානයේ මුනේ මොකද්ද? අප්‍රමාණ දුක්ඛිතර ගන්ධපකාඥ යුක්තව අප්‍රමාණ දුකක් දරාගෙන අත්භවයේම උපාදාන කරගෙන ඔහේ ඉන්නවා. දැන් කිසිම ආකාරයකින් ජීවිතේට සැපක් නැහැ. දැන් ජීවිතේ තනිකරම දුක් ගොඩක් විතරයි හැම අතිම දුකක්. එක පැත්තකින් මනුෂ්‍ය ගන්ධබ්බයට ශාරීරික වශයෙන් මහ පීඩාවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් තමන්ගේ ඥාති වර්ගයක් කරන කියන දේවල් දිහා බලාගෙන මානසික වශයෙන් මහ පීඩාවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. කායික වශයෙන් මානසික වශයෙන් අප්‍රමාණ 10ක් උහුලාගෙන දැන් මනුෂ්‍ය ගන්ධබ්බය දුක් විඳිනවා. දැන් ඉතින් සීදී නසා ගන්න බෑ. දැන් එල්ලිලා මැරෙන්නත් බෑ. දැන් වෙඩි තියා ගන්නත් බෑ. දැන් වස බොන්නත් බෑ. දැන් කෝච්චියට බෙල්ල තියන්නත් බෑ. දැන් මොකුත් කරන්න බෑ. අන්න එදාට තමයි දැනගන්නේ විනාශයේ තරම. ඒ නිසා මේ අමා ධර්මයේ ඔබේ දරුවන්ට උනත් ලබා දෙන්න නැතුව ඔබ කටයුතු කරනවා නම් ඔබ මහ ප්‍රමාද පුද්ගලෙක්. ඔබට අනිවාර්යෙන් පසුතැවෙන දවසක් අනාගතේ උදා වෙනවා. ඒ කියන්නේ කිසිම ආකාරයක තර්කයක් විතර්කයක් තියාගන්න එපා. අනිවාර්යෙන් තමනුත් මේ ධර්මයේ පිළිටන්නේ නැතුව තමන්ගේ ධර්මාල්ලනුත් මේ ධර්මයේ පිළිටන්නේ නැතුව යමෙක් කටයුතු කරනවා නම් අනිවාර්යෙන් ඔබට පසුතැවෙන දවසක් අනාගතේ උදා වෙනවා. අනිවාර්යෙන් උදා වෙනවා. ඒ කියන්නේ බය වෙන්න එපා. අනිවාර්යෙන් උදා වෙනවා. දරුවන්ට ඉස්සෙල්ලම දෙන්න ඕන මේ ධර්මය. එහෙනම් බලන්න මේ ධර්මයන් දන්නේ නැතුව ජීවත් වෙච්ච මිනිස්සු කොච්චර විනාශයක් කරගෙන මෙලොව දුකටපත් වුණාද පරලොව විනාශයක් කරගත්තාද. ඒ නිසා මේ ධර්මේ මනාකොට දැනගන්න ඕනේ. එහෙනම් මච්චු මරණම් කිව්වේ මෙන්න මේ ස්වභාවය. ඒ කියන්නේ අත්භවයේ තුලින්ම නැగిලා එන ප්‍රතිවිරෝධයකින් ඒ ජීවිතය අවසන් වීම. එතකොට අන්න ඒකට කියනවා මච්චු මරණම් කියලා. ඒ කියන්නේ මච්චු මාරයාගේ වැඩක් ඒක. මච්චු මාරයාගේ වැඩක් කියලා තමයි ලේබල් එකේ ගහන්න වෙන්නේ අවසානයේ. සෝහනේ. මච්චු මාරයාගේ වැඩක් නිෂ්පාදනයක් කියලා. දැන් එතකොට එහෙනම් මේ මරණය එහෙමයි. එතකොට ඔය හතරම මරණ. දැන් ඔය කිව්ව අවස්ථා හතරම දැන් මරණ. චුති, චවනතා ભેදෝ ඊළඟට අන්තරධාන මච්චු මරණ. ඔන්න මරණ හතරයි. එහෙනම් සීදීනසා ගැනීමත් මරණයක්. දැන් අර කය මැරුණාම ත්‍රිජ කායික මනුෂ්‍ය ගන්ධබ්බය ඉන්නවා. හැබැයි ඉතින් ඒක මිනිසුන්ට පේන්නේ නැහැ. ඉතින් ඒක නිසා එයා මැරුණා. 3 මාසෙ දානිත් දුන්නා. 3 මාසෙ නෙමෙයි මැරිච්ච දවසේ ඉඳලා ගෙදර ඉන්නවා. 3 මාසෙ දානි දෙන්න තාමත් ජීවතුන් අතර ඉන්න මිනිහෙක්. හැබැයි දැන් මේ කාටවත් පේන්නේ නැහැ. මොකද ඒකට හේතුව මනුෂ්‍ය ගන්ධබ්බයට ශරීරයක් නැති නිසා ඕලාරික සංඥාවෙන් දකින්න බෑ යාව. ඊටාම සුකුම ශරීරයක් තියෙන. ඉතින් එක්කෝ අති තීව්‍ර දිවසකින් හරි යම්කිසි දැකීමේ මාධ්‍යකින් දකින්න හැරෙන්න වෙන දකින්න ක්‍රමයක් නැහැ. අන්න එකයි මනුෂ්‍ය ගන්ධබ්බයට වෙලා තියෙන දේ. ඉතින් එහෙනම් අන්න මච්චු මරණ. එකත් මරණයක්. චුති චවනතා ભેදෝ අන්තරද්ධාන මච්චු මරණ හතරයි. පස්වෙනි එක කාලක්‍රියා. කාලකිරියා. අපි සිංහලෙන් කාලක්‍රියා. කාලකිරියා. කාලකිරියා කියන්නේ මොකක්ද? කාලේ ඉක්මවල යනවා. එක්ස්පයර් වෙනවා කියන්නේ. ආන්න ඒක. එක්ස්පයර් වුණා. කාලේ ඉක්මවල කියන්නේ. අන්න බලන්න. ඒ මරණය අපිට ඕන තරම් මුණ ගැහෙනව නේද? කඩින් බඩුවක් ගේන මොනවා හරි. යෝගට් එකක් ගේනවා, කිරි එකක් ගේනවා, නැත්නම් මොනවා හරි ආහාරයක් ගේන. ඒක එක්ස්පයර් වෙලා කියන්නේ. ඒ කියන්නේ ඒක මැරිලා. දැන් ඒක ප්‍රයෝජනට ගන්න බෑ. ඕනම භාණ්ඩයක් ගොඩක් කරලා නිෂ්පාදනය කරද්දී කල්ලිකුත් වන දිනයක් නම් කරනවා. ඒ කියන්නේ එයින් පස්සේ ඒක මරණයටපත් වුණා හා සමානයි. ඒක මරණයටපත් වුණා. අන්න බලන්න. එහෙනම් කාලක්‍රියා කියන්නේ මෙන්න මේ කාලෙ ඉක්මවල ගියා. ඒ කියන්නේ කාලය අවසන් වුණා. කාලය අවසන් වුණා. එහෙනම් යමකට උරුම කාලය අවසන් වුණාම ඒකත් අපි මරණයක් හැටියට දකින්න. එහෙනම් අන්න බලන්න පණ ඇති දෙයටත් පණ නැති දෙයටත් මේ මරණයත් උරුමයි. කාලක්‍රියාව. සමහරනම් හවසට කාලක්‍රියා කරන හැමදේම.
කාසිපුවරට ගිහිල්ලා. එහෙමත් කාලක්‍රියා කරන අය ඉන්නවා. එතකොට මේ කාලක්‍රියාව කියලා කිව්වේ එහෙනම් කල්ලුකුත් වීම. කාලේ ඉක්ොත් වෙලා ගියාම තවදුරටත් ප්‍රයෝජනයක් නැහැ විසිකලා දානවා අපි කුණු කොටට. දැන් අපි ගෙදර දොරේ තියෙන භාණ්ඩයක් වුණත් කාලේ ඉක්මවල ගියාම මොකද වෙන්නේ? ඒක පැත්තකට විසිකලා දානවා අපි. තවදුරටත් පරිහරණය කරන්න බෑ කුණු බක්කියට දානවා. ඉතින් ජීවිතේත් කල්ලිකුත් වෙලා යනවා. දැන් මොකද වෙන්නේ? කුණු බක්කියට දාන්න වෙයි. කුණු බක්කියට දාලා විතරක් තියාගෙන ඉන්න බැරි නිසා කුණු ගොඩටම ගිහලා දානවා. එක්කෝ කුණු ගොඩක් සාමාන්‍යයෙන් මොකද කරන්නේ? කුණු ගොඩක් නම් එක්කෝ වලලන්න ඕන. එක්කෝ ගිනි තියන්න ඕන. ওই දෙකෙන් කන්නේ කරන්න ඕන. ඉතින් කාලේ ඉක්මවල කියා දැන් කුණු ගොඩක් එක්කෝ දැන් වලලන්න ඕන. එක්කෝ ගිනි තියන්න ඕන. ওই දෙකෙන් එකක් කරන්න ඕන. එහෙනම් අන කාලක්‍රියා. කාලක්‍රියා. මෙන්න මේකත් කාලකිරියා. ධර්මයේ දක්වන්නේ. පාලියෙන් දක්වන්නේ කාලකිරියා. එහෙනම් කාල කියනවා පාලියෙන් මරණයට. කාල කියනවා මරණයට. කාල කියලා කියනවා කාලයට. මරණයටත් කියනවා. කාල කියනවා. කාලක්‍රියා. එතකොට කාලක්‍රියා කිව්වේ එහෙනම් එහි කාලය අවසන් වුණා. ඒ නිසා ඒක මරණයටපත් වුණා. කල් ඉක්ුත් වුණා කියන එකයි. එහෙනම් ඒකත් මරණයක්. එහෙනම් දැන් දකින්න ඕනේ ඒක පාන ඇති දෙයටත් අදාළයි, පාන නැති දෙයටත් අදාළයි. ඕනම දෙයකට යම්කිසි කාලයක් තියෙනවා. ඒ කාලෙ ඉක්මවල ගිය ගමන් ඒක මරණයටපත් වුණා කියලා අපි සලකනවා. එහෙනම් අන කාලක්‍රියා මරණය. ඊළඟට ඔන්න 5යි දැන්. 6 වෙනි එක කන්දානම් බෙහෙදෝ. ස්කන්ධවල බෙහෙදයක් ඇති වෙනවා. ස්කන්ධ කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ අතර සම්බන්ධයක් තියෙන්න ඕන. මේ පංචස්කන්ධයේ පවතින දන. ස්කන්ධ අතර ભેදයක් ඇති වුණොත් මොකද වෙන්නේ? ස්කන්ධ අතර ભેදයක් ඇති වුණොත් තවදුරටත් මේ ස්කන්ධයන්ගේ පැවැත්ම පවත්වාගෙන යන්න පුළුවන් කම නැහැ. එහෙම නොත් ස්කන්ධවල පැවැත්ම අහෝසි වෙනවා. දැන් එහෙම අවස්ථාවක් කිව්වොත් එහෙම මෙන්න මෙහෙම ගමු උදාහරණයක්. දැන් යම්කිසි පුද්ගලයෙක්ගේ මොළයට අනුසුරක් වෙනවා. මොළයට අනුසුරක් වුණාට පස්සේ දැන් එයාගේ මොළය සම්පූර්ණයෙන් විනාශ වෙනවා. දැන් අන්න මොළය සම්පූර්ණයෙන් විනාශ වුණා ඒ වුණාට තාම හෘදය වස්තු වැඩ. ශරීරයේ ලේ ගමනේ තාම සිද්ධ වෙනවා. හැබැයි මොළය අක්‍රීයයි. දැන් මොළය අක්‍රීය වුණාම මොකද වෙන්නේ? ඇහෙන් අරමුණු ගන්න බැරුව යනවා. කනෙන් අරමුණු ගන්න බැරුව යනවා. නාසයෙන් අරමුණු ගන්න බැරුව යනවා. දිවෙන් අරමුණු ගන්න බැරි වෙනවා. කයෙන් අරමුණු ගන්න බැරි වෙනවා. ප්‍රධාන වශයෙන් පංචද්වාර අරමුණු ගන්න බැරුව යනවා. ඒ කියන්නේ රූපස්කන්ධයෙන් අරමුණක් ගන්න බැරුව යනවා. එහෙනම් රූපස්කන්ධයෙන් අරමුණු ගන්න බැරුව යනකොට නාමස්කන්ධයට පවතින්න බෑ තනිව. අන්න බලන්න. නාමස්කන්ධයට පවතින්න පුළුවන් එක අවස්ථාවක් තියෙනවා අරූපාවචර තලයේ. ඒ අරූපාවචර බ්‍රහ්මයක් වශයෙන් උපන්නාම එතන අනිකුත් ආයතන නැහැනේ. එතන චක්කායතනේ, සෝතායතනේ, ගාහනායතනේ, ජීවායතනේ, කායයතනේ කියන අනිකුත් ආයතන නැහැ. එතන තියෙන මන ආයතනේ, ධම්මායතනේ විතරයි. ඒ මට්ටමේදී ඒ නාමස්කන්ධේ විතරක් පැවැත්මක් තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හතරට සමායන. වේදනා සංඥා සංකාර විඥාන කියන හතරට. ඒ අරූප ධර්ම සම්බන්ධයි. නමුත් මේ රූප ලෝකයේ තුල, කාම ලෝකයේ තුල, රූප ලෝකයේ තුල ඒ රූපයත් එක්ක සම්බන්ධ වෙච්ච විඥානෙට රූපී පැවැත්ම නැති වෙලා ගිය ගමන් තවදුරටත් විඥාණයට පැවැත්මක් නැතු යනවා. එතකොට මොකද වෙන්නේ? රූපස්කන්ධයේ සමග නාමස්කන්ධයට සම්බන්ධ වෙන්න බැරි නම් අන්න එතනක් තියෙනවා මරණය. ඒක තමයි කන්දානම් බෙහෙදෝ කියන්නේ. එහෙනම් අන්න බලන්න එදාටත් මරුණා හා සමානයි. මරුණා තමයි. ඔය දැන් කෝමා වෙලා ඉන්නවා. අපි එදත් කතා කරේ කෝමා වෙලා ඉන්නවා. එහෙම නැත්නම් හදිසි ඔය මහා අනතුරු වලට ලක් වෙලා මොලේ බරපතල ආකාරයෙන් තුවාල වෙලා මොලේ බරපතල ආකාරයෙන් හානියටපත් වෙලා තියෙන අවස්ථා තියෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවල ඔන්න ඔය කියන ස්කන්ධ ભેදය අපිට දකින්න ලැබෙනවා රූපස්කන්ධය සහ නාමස්කන්ධය කියන දෙකේ වෙන්වීම. ඒ කියන්නේ මේ දෙක අතර සම්බන්ධي බිඳිලා ගිහින්. ඒ නිසා මොකද වෙන්නේ? විඥාණයට මේ රූපය ඇසුරෙන් අරමුණු ගන්න බැරුව යනවා. එහෙනම් අන්න එතනත් එහෙනම් මරණයක් සිද්ධ වෙනවා. එහෙනම් අන්න එකට කියනවා කන්දානම් ભેදෝ ස්කන්ධ ભેදේ. ඒකත් මරණයක්. ඊළඟට කලේබ රස නික්කේපෝ. කලේබ රස නික්කේපෝ. ඒ කියන්නේ මේ කලේබරය කියලා කිව්වේ මේ ශාරීරියමයි. ශරීරයෙන් නික්මීම. දැන් මේ ඔබට පේනවා ඇති මේ ආකාර 8ටම පෙන්වන්නේ මරණය ගැන. එකම මරණය. එකම මරණය ගැන. නමුත් මේක සියුම් වෙනස්කම් තියෙනවා මේ බැලුවාම. මේ අවස්ථා 8 එකට එකක් සියුම් අවස්ථා ඉතිලා තියෙනවා. එහෙනම් මේ කලේබ රස නික්කේපෝ කියන අවස්ථාවත් අන්නර ගන්ධබ්බ කියන අවස්ථාවට සමීප අවස්ථාවක්.
ඒ කියන්නේ මේ ශරීරය සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. කලෙබරේ සම්පූර්ණයෙන්ම විනාශ වෙන්නේ මේ ශරීරය. දැන් මොකද වෙන්නේ? සම්පූර්ණයෙන් විනාශ වුණාම ඒ විනාශ වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා ආයුක්ෂය මරණය. අනිත් එක ඇවිල්ලා උභයක්ෂය මරණය. කියන අවස්ථා දෙකේම මේ ශරීරයේ සමායන මේ ශරීරය වෙනස් ශරීරය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්න පුළුවන් අවස්ථා තියෙනවා. ආයුක්ෂය මරණයේදීත් එහෙම වෙන්න පුළුවන්. කර්මක්ෂය මරණයේදී එහෙම වෙන්නත් පුළුවන්. ප්‍රධාන වශයෙන් ඊළඟට උපච්ඡේදක මරණයේදීත් වෙන්න පුළුවන්. ඔව් එහෙම බැලුවොත් හතරෙදිම එහෙම සිද්ධ වෙන්න පුළුවන්. ශරීර විනාශ වෙන්න පුළුවන්. එකක් දෙකක් කියන්න බෑ ඇත්තටම. හතරෙදිම එහෙම වෙන්න පුළුවන්. ඉතින් එතකොට හතරෙදිම එහෙම වෙන්න පුළුවන්. මොකද කර්මය කියන එක අචින්ත විෂයක්නේ. කර්මය කියන එක අපිට හිතා ගන්න බෑ. කර්ම විපාක විෂය අචින්තයයි. ඒ නිසා අපිට හරියටම නම් කරන්න අමාරුයි. ඒ නිසා අපිට දල වශයෙන් කියන්න පුළුවන් මේ අවස්ථා හතරෙදිම එහෙම වෙන්න පුළුවන්. එතකොට මේ ශරීරය විනාශ වුණොත් යම්කිසි කර්මානුරූප හේතුවක් නිසා හරි. ඒ කියන්නේ පුරාණ කර්මානුරූප හේතුවක් නිසා හරි. වර්තමාන අවිජ්ජා තෘෂ්ණා නිසා යෙදිච්ච හේතුවක් නිසා හරි. මොකද වෙන්නේ? අන්නර ගන්ධබ්බය නික්මෙනවා මේ ශරීරේ. කාලේබරස නික්කේ බොගිවේ එකයි. කාලේබරේ අත්හැර දමන. ඒකේ මේ ශරීරය අත්හැර දමන. තව දුරටත් මේ ශරීරය පරිහරණය කරන්න බෑ. එතකොට ශරීරය අහිමි මනුෂ්‍ය ගන්ධබ්බේ බවට පත් වෙනවා. අපි හිතමුකෝ දැන් උදාහරණයක් මිනිසෙකගේ ශරීරෙ ගිනි තියෙනවා. ගිනි තියලා මරනවා. දැන් ඔබ හිතන්නේ චුත වෙයි කියලාද? නෑ. ගොඩක් වෙලාවට චුත වෙන්නේ නෑ. ගිනි තියලා මැරුවාම ශරීරය විතරයි පිච්චිලා ගියේ. නමුත් අර ත්‍රිජකායක ගන්ධබ්බය ඉන්නවා. එතකොට එයාට සිද්ධ වෙනවා ඒ නොසුදුසු කය අත්හරින්න. කාලේබරස නික්කේපර ණය හැවරිනවා වගේ ශරීරය අත්හරිනවා එදාට. කාලේබරස නික්කේ බොගි වේකයි කාලේබරේ. එහෙම නැත්නම් මේ ශරීරය අත්හැරලා දානවා. අන්න එහෙම මරණයකුත් තියෙනවා. එහෙනම් අන්න එහෙම මරණයකුත් අපිට පේන්න තියෙනවා. දැන් ඔය එතකොට කාලේබරේ විතරක් ඉතුරු වෙනවා. කාලේබරේ විතරක් ඉතුරු වෙනවා. ඊට පස්සේ මිනිස්සු එකට ඉතින් ගරු සත්කාර කරලා ඊට පස්සේ ඒකත් අර ගිහිල්ලා කුණු කොට විසිකලා දානවා. ඉතින් ඔහොමයි වෙන්නේ. කාලේබරස නික්කේපෝ. ඊළඟට අන්තිම මරණය තමයි ජීවිතේන්ද්‍රියස්ස උපච්ඡේදෝ. ජීවිතේන්ද්‍රියස්ස උපච්ඡේදෝ. ජීවිතේන්ද්‍රිය සම්පූර්ණයෙන් මිදලා යනවා. උපච්ඡේදෝ. ජීවිතේන්ද්‍රිය කිව්වේ ජීවිත රූපය. නොහොත් කර්මජ රූපය. දැන් අපි ත්‍රිජකාය අපි දන්නවා කර්මජ රූපය කියලා එකක් තියෙනවා. මෙන්න මේ කර්මජ රූපය තමයි ජීවිත රූපය කියන්නේ. දැන් ඔය සබ්බචිත්ත සාධාන චෛතසික වලින් ගත්තොත් ජීවිතේන්ද්‍රය කියලා චෛතසිකයක් තියෙනවා. අන්න ඒක. ඒ කියන්නේ දැන් යම්කිසි සිතක් හැමතිස්සෙම ගොඩ නැගෙනකොට පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර ජීවිතේන්ද්‍රිය. ඒකාග්‍රතාව කියලා චෛතසික 7ක් මුල් කරගෙන තමයි හිතක් හැමතිස්සෙම ගොඩ නැගෙන්නේ. මේ 7 හැම හිතකටම පොදුයි. සර්ව චිත්ත සාධාන චෛතසික. ඉතින් මෙතන තියෙනවා අන්න ජීවිතේන්ද්‍රය කියලා චෛතසිකයක්. මේ ජීවිතේන්ද්‍රය කියන චෛතසිකෙන් තමයි අර විඥාන ධාතුව පවත්වාගෙන යන්නේ. විඥාන ධාතුව නිරුද්ධ වෙන්න නොදී දිගින් දිගට පවත්වාගෙන යෑමේ ශක්තිය පවතින්නේ මෙන්න මේ ජීවිත ඉන්ද්‍රිය තුළ. නැත්නම් ඒ ජීවිත ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනකොට තමයි අපිට ජීවිත රූපය පේන්නේ. ජීවත් වෙනවා කියලා තාම පේන්නේ. එහෙනම් මෙන්න මේ ජීවිත ඉන්ද්‍රිය මේක මේ පණ තියෙන අයට සම්බන්ධ. පණ තියෙන ඒ කියන්නේ මේ ජීවත් වෙන අය සම්බන්ධයෙන් මේ චෛතසික ක්‍රියාත්මක. එහෙම නැත්නම් මේව සත්ත්ව ලෝකේ නෑ මේ අජීව ලෝකේ නෑ මේ චෛතසිකය. එහෙනම් අනේ ජීවත් වෙන මිනිස්සෙක් හරි සතෙක් හරි අපිට ජීවත් වෙනවා කියලා පේන්නේ. එයාගේ චිත්ත සංතානිය තුළ මෙන්න මේ ජීවිතේන්ද්‍රය කියන චෛතසිකය නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙලා පවතින නිසා. නිරන්තරයෙන් ක්‍රියාත්මකයි. සෑම සිතක්ම ගොඩ නැගිනකොට මේ චෛතසික 7 මුල් කරගෙනයි ඒ සිත ගොඩ නැගෙන්නේ. එහෙනම් බලන්න දැන් අපි යමෙක් නිදාගෙන ඉන්න මොහොතක ඔබට ඕන තරම් එහෙම වෙලත් ඇති. නිදාගෙන ඉන්න මොහොතක අපිට බැලුවාම දැන් මේ මනුස්සයා මැරිලාද ජීවතුන් අතර ඉන්නවද කියලා එක්වරම හොයාගන්නත් බෑ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? බලනවා යාගේ මේ පපුව එහෙම නැත්නම් මේ බඩ පුස්පහත් වෙනවද? නාසයෙන් හුලං මෙහෙම එනවද? හුලං රැල්ලක් දැවටෙනවද මේ නාසය ගාව? එහෙම අන්න බලලා තමයි මෙයා ජීවතුන් අතර ඉන්නවා කියලා තීරණයකට එන්නේ. මොකද එහෙම නැත්නම් මැරිලා කියලාත් හොයාගන්න බෑ නිදාගෙන ඉන්නකොට. ඕන තරම් නිදාගෙන ඉන්නකොට මරණයටපත් වෙච්ච අය ගැන අහලා ඇති. ගෙදර මිනිස්සු හිතුවේ තාම නිදාගෙන ඉන්නවා කියලා. බැලුවහම මැරිලා. අන බලන්න. එහෙනම් අර මරණයයි නින්දයි අතර
පොඩි වෙනසයි තියෙන්නේ. මරණයේදී ජීවිතේන්ද්‍රිය නිරුද්ධයි. නින්දේදී ජීවිතේන්ද්‍රිය තාමත් පවතිනවා. නමුත් ජීවිතේන්ද්‍රිය පැවතුනාට ක්‍රියාත්මක නැහැ. ඒ නිසාම නින්දත් මරණය වගේ පේනවා. ඒ කියන්නේ නිදාගෙන ඉන්නකොටත් මැල්ල වගේ පේනවා. මොකද ඒකට හේතුව ජීවිතේන්ද්‍රිය චෛතසිකේ තාම ක්‍රියාත්මකයි. ඒ නිසා තමයි ශරීරයේ උෂ්ණත්වය පවතින්නේ. අන්න කර්මයේ ඒ ශරීරයේ උෂ්ණත්වය පවත්වාගෙන යනවා. එහෙනම් කර්මයෙන් මේ ශරීරයේ උෂ්ණත්වය පවත්වාගෙන යන නිසා ඒ නිදාගෙන ඉන්න පුද්ගලයා මැරිලා නැහැ කියලා අපිට පේනවා දැනෙනවා. නමුත් අර මැරිච්ච පුද්ගලයාගේ එහෙම නැත්නම් මලකුණක ඒ ජීවිතේන්ද්‍රය කියන චෛතසිකය සම්පූර්ණයෙන්ම නිරුද්ධ නිසා ඒ උෂ්ණත්වය පවත්වාගෙන යන්න අවශ්‍ය කර්ම ශක්තිය සිතේ නැහැ. ඒ සිත කොහොමද නිරුද්ධයි දැන්. ඒ නිසා ඒ කය තුල උෂ්ණත්වය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන විඥාන ධාතුව දැන් ක්‍රියාත්මක නැහැ ඒ කයත් එක්ක. ඒ නිසා මොකද වෙන්නේ? මරණයට පස්සේ අන්න ජීවිතේන්ද්‍රයේ චෛතසිකය සම්පූර්ණයෙන්ම උපච්ඡේදය. ඒ කියන්නේ සම්පූර්ණයෙන් බිඳිලා යෑම නිසා අන්න සම්පූර්ණයෙන් මරණ කියනවා. එහෙනම් ගොඩක් වෙලාට දැන් අපි මරණ හතරක් ගැන දකිනවනේ. කර්මය අවසන් වීමෙන් කෙනෙක් මැරෙනවා. ඒකට කියනවා කර්මක්ෂය මරණය. ආයුෂ අවසන් වීමෙන් කෙනෙක් මැරෙනවා. ආයුෂ කියන්නේ මේ කයේ ආයුෂ. අත්භවයේ ආයුෂ එහෙම නෙවෙයි. අත්භවයේ ආයුෂ තමයි කර්මය. කයේ ආයුෂ තමයි මේ අපි ආයුෂ කියන මේ වචනින් ව්‍යවහාර කරන්නේ. කයේ ආයුෂ. එතකොට එනම් කර්මක්ෂය මරණය කියන්නේ සම්පූර්ණයෙන් ඒ අත්භවය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන ශක්තිය සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. කර්මක්ෂය මරණය. ඊළඟට ආයුක්ෂය මරණය. ඊළඟට ආයුක්ෂය මරණය කියලා කියන්නේ කර්මය තාමත් ඉතුරුයි. හැබැයි කයේ ආයුෂ ඉවරයි. ආයුක්ෂය මරණය. ඊළඟට තව මරණයක් තියෙනවා උපච්ඡේදක මරණය. උපච්ඡේදක මරණය කියන්නේ අර කර්මයක් තාම ක්‍රියාත්මකයි. කය ආයුෂක් තියෙනවා. මේ දෙකම තියෙද්දි පරිබාහිර වේදෙන උපඝාතක ආදී කර්මයකින් ඒ කියන්නේ වර්තමාන ප්‍රත්‍යයකින් ඒ කියන්නේ වර්තමානයේ කරන ලද මහා බලවත් අකුසලයක් හේතුවෙන් ඒ කර්මයයි ආයුෂය දෙකම තියෙද්දිත් ඒ අත්භවයේ නසා දමන්න පුළුවන් උපඝාතක කර්මයකට. එහෙමත් වෙන්න පුළුවන්. එතකොට එහෙමත් වෙන්න පුළුවන්. ඊළඟට තව මරණයක් තියෙනවා උභයක්ෂය මරණය. උභයක්ෂය මරණය කියලා කියන්නේ කර්මයයි ආයුෂයයි දෙකම අවසන් වෙලා මරණයටපත් වීම. ඉතින් මේ කියන එහෙනම් මෙන්න මේ කියන කර්මක්ෂය මරණය, ආයුක්ෂය මරණය, උපච්ඡේදක මරණය, උභයක්ෂය මරණය කියන මෙන්න මේ ආකාර හතරටම මේ කියන මරණ 8 ඇතුළත් වෙනවා. දැන් අර මරණ හතර තව උපමාවකින් පෙන්වුවොත් මීට ඉස්සෙල්ලත් මේක පැහැදිලි කරා. නමුත් අද දවසේ කවුරු හරි බණ අහනවා නම් එයාට මේ මරණ හතර පැහැදිලි නොවෙන්න පුළුවන්. කර්මක්ෂය මරණය කියලා කියන්නේ දැන් අපි හිතමු මෙහෙම උදාහරණයක් පහණි උපමාව. පහණි තියෙනවා, තෙලුත් තියෙනවා, තිරයකුත් තියෙනවා. තෙලුයි තිරයයි නිසා තමයි පහන දැල්වෙන්නේ. එහෙනම් අපි පහනේ තෙල් ගමුකෝ පහනේ තෙල් ගමවපු කර්ම ශක්තිය කියලා. පහනේ තිරේ ගමු අපි කය ආවශ්‍ය කියලා. එහෙනම් පහනේ තෙල් තමයි කර්මය. ඊළඟට පහනේ තිරේ තමයි ආවශ්‍ය. එහෙනම් ඒ අනුසාරයෙන් මේ උපමාව ගත්තොත් අපිට දකින්න පුළුවන් මරණ හතර මේ විදිහට. එක පහනක් නිවෙනවා. තෙල් ඉවර වෙලා තිරේ තියෙනවා තෙල් ඉවරයි. තෙල් ඉවර වෙනවා තිරේ තියෙද්දි. එතකොටත් පහන නිවෙනවා. තිරේ තිබුණට වැඩක් නැහැ තෙල් නැත්තම්. අන්න එකට කියනවා කර්මක්ෂය මරණය. දැකලා තියෙන තරම් කුඩා දරුවෙක් මිය යනවා. කුඩා දරුවෝ මිය යනවා තරුණ කාලෙදි මිය යනවා. ලෙඩක් දුකක් හැදිලා මිය යනවා. එයාට අත්භවෙන් නියම වෙලා තියෙන අවශ්‍ය ප්‍රමාණය එච්චරයි. මේ කර්මයට මේ කර්මෙන් නියම වෙලා තියෙන අවශ්‍ය ප්‍රමාණය එච්චරයි. ඒ ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන් එච්චර දුරක් විතරයි. එතකොට ශරීරයේ තව පවත්වාගෙන යන්න ඕන නම් අවශ්‍ය තියෙන බව අපිට පේනවා. මොකද තව අවුරුදු 10ක 15ක දරුවෙක් මැරෙන්නේ. අපි හිතමු එහෙම කියලා. අවුරුදු 10 15 20 21 25 කොහොමම තියෙනවා. එතකොට දැන් මේ මරණයටපත් වුනහම අපිට පේනවා මේ පුද්ගලයාට තව කාලයක් ජීවත් වෙන්න අනේ තිබුණනේ අවශ්‍ය. නමුත් කර්මයේ අවසන්. අත්භවයේ පවත්වාගෙන යන කර්ම ශක්තිය අවසන්. එතකොට එන කර්මක්ෂය මරණය. නමුත් ශරීරය තාම තියෙනවා. ශරීරයට තව අවුරුදු 50ක් 60ක් ජීවත් වෙන්න අවශ්‍ය තියෙනවා. නමුත් වැඩක් නැහැ. මොකද අත්භවයේ පවත්වාගෙන යන කර්ම ශක්තිය අවසන්. ඒක හරියට උපමාවෙන් කිව්වොත් පහනේ තිරේ තාම හොඳට තියෙනවා.
නමුත් තෙල් ඉවරයි. අන්න කර්මක්ෂය මරණය. ඊළඟ මරණය පහනේ තෙල් හොඳට තියෙනවා. නමුත් තිරේ අවසන්. පහනේ තෙල් තියෙදි තිරේ අවසන් වෙනවා. ඒකට තමයි කියන්නේ ආයුක්ෂය මරණය. ඒකේ මොකද්ද? ජීවත් වෙන්න, ඒ කියන්නේ අත්භවයේ තවදුරටත් පවත්වාගෙන යන්න අවුරුදු 80ක් ජීවත් වෙන්න හේතු තියෙනවා. අවුරුදු 80ක් ජීවත් වෙන්න හේතු තියෙනවා. හැබැයි අවුරුදු 80ක් ජීවත් වෙන්න හේතු තිබුණාට හදිසි අනතුරකින් ශරීරය විතරක් විනාශ වෙලා යනවා. හදිසි අනතුරකින් ශරීරය විනාශ වෙනවා. ශරීරය විනාශ වුණාම මොකද වෙන්නේ? අන මනුෂ්‍ය ගන්ධබ්බ කියන ස්වභාවයටපත් වෙනවා. එතකොට එයා තවදුරටත් ඒ අත්භවයේම පිහිටාගෙන ජීවත් වෙනවා මනුෂ්‍ය ගන්ධබ්බෙක් වශයෙන්. ත්‍රිජකායික මනුෂ්‍ය ගන්ධබ්බෙක් වශයෙන්. හැබැයි ත්‍රිජකායික මනුෂ්‍ය ගන්ධබ්බෙක් වශයෙන් ජීවත් වෙනවා. හැබැයි කාටවත් පේන්නේ නැහැ කවුරුත් හිතන්නේ යා මැරුණා කියලා. මොකද ශරීරය අවසන් වෙච්ච නිසා. එහෙනම් එයාගේ ශරීරයේ ආයුෂ අවසන් වුණා. ඒ නිසා කෝ ආයුක්ෂය මරණය. හැබැයි කර්මය අවසන් වුනේ නැති නිසා තවදුරටත් කර්මෙ ගෙව අත්භවයේම රැඳිලා ඉන්නේ. ත්‍රිජකායික ශරීරයකින්. ආන්න. ඒක කියනවා ආයුක්ෂය මරණය. ඒක හරියට උපමාවෙන් කිව්වොත් පහනේ තෙල් තියෙද්දි තිරය අවසන් වුණා වගේ වැඩක්. එතකොටත් පහන නිවෙන්නේ. තෙල් හැමම තියෙනවා. තෙල් භාගයක් විතර තියෙනවා. එහෙම නැත්තම් තිරය අවසන් වෙනවා කලින්. තිරේ පිච්චිලා ඉවර වෙනවා. ඉතින් දැන් මොකද උනේ? ඒ පහනත් නිවෙන්නේ. දෙකයි. ඊළඟට උපච්ඡේදක මරණය. උපච්ඡේදක මරණය උපමාවෙන් කිව්වොත් පහනේ තෙලුත් තියෙනවා, තිරෙත් තියෙනවා. බාහිර වශයෙන් හුලඟක් ඇවිල්ලා නිවෙන්නේ. හදිසි හුලඟකින් පහන නිවිලා යනවා. දැන් තිරේ තෙලුත් තියෙන බව පේනවා. තිරෙත් තියෙන බව පේනවා. ඒත් පහන නිවිලා. තෙලුයි තිරේ දෙකම තියෙද්දි හුලඟක් නිසා නිවුණා. ඒ වගේ කර්ම ශක්තියක් තියෙනවා. ඊළඟට ඒ කියන්නේ අත්භවය පවත්වාගෙන යන්න කර්ම ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 80ක් ජීවත් වෙන්න නියම භාවයක් තියෙනවා. උපතින්ම අවුරුදු 80ක් ජීවත් වෙන්න අවශ්‍ය කරන කර්ම ශක්තිය රැගෙනයි ආවේ. ඒ වගේම උපතින්ම අවුරුදු 80ක් ජීවත් වෙන්න අවශ්‍ය කරන ආයුෂත් රැගෙනයි ආවේ. ඒ කියන්නේ ජීවත් වුණා නම් අවුරුදු 80ක් ජීවත් වෙලා මැරෙන්න පුළුවන්. අවුරුදු 80ක මිනිසෙක් වශයෙන් වියපත් වෙලා මැරෙන්න පුළුවන්. එහෙම හේතු තියෙන කෙනෙක්. හැබැයි යම්කිසි ආකාරයකින් වර්තමානයේ අසත්පුරුෂය ඇසුරු කරමින් පාප ධර්මයන්හි නියැලෙනවා. අතිශය භයානක අකුසල් වල නිරත වෙනවා. අතිශය සමහර භයානක අකුසල් තියෙනවා. ඔය අම්මා තාත්තා මරණ ඒවා, ඊළඟට මේ ශාසනය සම්බන්ධයෙන් කරන අපරාධ, සම්බුද්ධ ශාසනය සම්බන්ධයෙන් කරන අපරාධ එහෙම තියෙනවා. ඒවා අතිශය භයානකයි. ඊළඟට අම්මා තාත්තා මරණයටපත් කිරීම ඒවා අතිශය භයානකයි. සහලේ ඥාතීන්, ඒ කියන්නේ තමන්ගේ ලේ ඥාතීන් ඝාතනයටපත් කිරීම ඒවා අතිශය භයානකයි. මේ විදිහට මහා භයානක අපරාධ කරගන්න මිනිස්සු ඉන්නේ. මෙන්න මේ මිනිස්සුන්ට මොකද වෙන්නේ? අන්නර කර්ම ශක්තියක් තියෙනවා තව අවුරුදු 80ක් දක්වා ජීවත් වෙන්න. ශරීරයේ ආයුෂ තියෙනවා අවුරුදු 80ක් දක්වා ජීවත් වෙන්න අවශ්‍ය කරන විදිහේ ශරීරයක් තියෙනවා. හැබැයි දෙකම තියෙද්දී අර පරිබාහිර හේතුවක් වශයෙන් ඒ දෙකම ඛණ්ඩනය කරලා ඒක ආයුෂත් ඛණ්ඩනය කරලා ඒ කර්මයක් ඛණ්ඩනය කරලා ආත්භවය චුත කිරීමේ හැකියාවක් අන්නර උපඝාතක ආදී කර්මයකට තියෙනවා. එතකොට අර පුද්ගලයා බරපතල ආකාරයේ පාපයක් කරගත්තොත් එහෙම බරපතල ආකාරයේ අකුසලයක යෙදුනොත් එහෙම හිතා ගන්න බැරි විදිහේ මරණයක් සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට පේනවා අපිට කර්මයේ ජීවත් වෙන්න ඇතියට තව ගොඩක් කල් ජීවත් වෙන කර්ම ශක්තියක් තිබුණා. ඉතින් ඒක ඇහැට පේන එකක් නෙවෙයි. එහෙම දකින්න බෑ කාටවත් කොච්චර කාලයක් කර්ම ශක්තිය තිබුණාද කියලා. ධර්මයට අනුකූලව විතරයි දකින්න පුළුවන්. වෙන ක්‍රමයකට දකින්න බෑ. එතකොට එහෙනම් අන්නේ මරණය නම් කරන උපච්ඡේදක මරණය හැටියට ඒ මරණය සිද්ධ වුණේ අන්නර වර්තමාන ඒ අනන්තර සමානතර වෙනස් වීම නිසා ඇතිවෙච්ච කර්මානුරූප ක්‍රියාවලියකින්. එතකොට එතන ඒ අත්භවයට තව කොච්චර ආයුෂ තිබුණත් ඒ ශරීරයට තව කොච්චර ආයුෂ තිබුණත් ඒ කර්මයයි ඒ ආයුෂය කියන දෙකම නසා දෙමීමේ හැකියාවක් අර උපඝාතකව නැගෙන කර්මයට උපඝාතකව නැගෙන කර්මයට තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ අත්භවය එසේ අවසානයටපත් වෙනවා. ඒකට කියනවා උපච්ඡේදක මරණය. තුනයි. හතරවෙනි එක තමයි ඒක තමයි උපමාවෙන් කිව්වේ පහනේ තෙලුයි තිරේ දෙකම තියෙද්දි පහන නිවෙන අවස්ථාව බාහිර හොළඟකින්. ඒ තුන්වෙනි අවස්ථාව. හතරවෙනි එක තමයි පහනේ තෙලුත් ඉවර වෙනවා, තිරෙත් ඉවර වෙනවා, පහන නිවිලා යනවා. ස්වභාවික විදිහට. එහෙම පහනුත් ඔබ දැකලා ඇති. ඔය කියන ආකාර හතරෙන් පහන් ඔබ දකින්න. හතරවෙනි පහනත් ඔබ දකින්න. ඒ පහන කිසිම ගැටලුවක් නැතුව තෙලුත් ඉවරයි, තිරෙත් ඉවරයි, පහන නිවුණා. අන්න උභයක්ෂය මරණය. උභයක්ෂය කිව්වේ කර්මයක් ක්ෂය වුණා,
ආයුෂක් ෂේ වුණා. දෙකම ෂේ වෙලා අන්න ස්වභාවික විදිහට වයසට ගිහිල්ලා සිද්ධ වෙන මරණය. එහෙනම් ඔය කියන ආකාර හතරටම මරණය සිද්ධ වෙනවා. ඔය කියන මරණ හතර මේ කියන ආකාර අටටම සිද්ධ වෙනවා. අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ හතරටම මේ අටම අදාළ නැහැ. නමුත් ඒ මරණ වලට මේ කියන ඒ ස්වභාව අයිති වෙනවා. මේ කියපු ආකාර අටෙන් එකකට තමයි ඔය මරණ හතර සිද්ධ වෙන්නේ. චුති, චවනතා බෙහෙදෝ, අන්තරද්ධානං, මච්චු මරණං, කාලක්‍රියා, කන්දානම් බෙහෙදෝ, කාලේබරස්ස නික්කේපෝ, ඊළඟට ජීවිතේන්ද්‍රිය උපච්ඡේදෝ. ජීවිතේන්ද්‍රියස උපච්ඡේදෝ. මෙන්න මේ කියන ආකාර අටට මරණය සිද්ධ වෙනවා. එහෙනම් මැරෙන්න ඕන තරම් ක්‍රම තියෙනවා. එක ක්‍රමයක් එහෙම නෙවෙයි. එහෙනම් දැන් මෙතන විග්‍රහ වෙච්ච ආකාරයට අපිට පැහැදිලි වෙන්න ඕන පාන ඇති දෙයටත් මේ මරණය උරුමයි, පාන නැති දෙයටත් මේ මරණය උරුමයි. එහෙනම් අපි ඕන තරම් දකිනවා ජීවිතයේ එදිනෙදාම අපේ ජීවිතය ඇතුළෙන්ම මේ මරණය සෑම සියලු ආකාරයකින්. දැන් අපි ගත්තොත් එහෙම කොණ්ඩේ ගැලවිලා යනවා. ඒත් මරණය. දත් ගැලවිලා යනවා. ඒත් මරණය. ඒත් මරණය. ඊළඟට ශරීරයේ විවිධාකාර ලෙඩ රෝග නිසා කොටස් කපලා අයින් කරනවා. ඒත් මරණයක්. ඊට පස්සේ අපිට පේනවා ගස්වල අතු කඩාගෙන වැටෙනවා. ඒත් මරණයක්. ඊළඟට අපිට පේනවා යම් කිසි ගෙඩියක් තියෙන එක දෙපළු වෙනවා. ඒකත් මරණයක්. අන කන්දානම් බෙහෙදුවක ස්කන්ධය දෙකඩ වෙනවා. ස්කන්ධයේ ભેද බින්න වෙනවා. ભેද වෙනවා. ඒකත් මරණයක්. එතකොට ওই විදිහට ගත්තොත් දැන් ඔබට ඕන තරම් මරණය දකින්න පුළුවන්. දැන් බලන්න මේකයි මේ ගැඹුරට මේ ධර්මයේ දකින්න කියන්නේ අයි. දැන් මේ ගානට මෙහෙම ධර්මයේ දැක්කහම හැමතැනම තියෙන මරණය කියලා පේනවා. ගාච්ඡාන්ති සබ්බේ මරණං අහංච. හැමතැනම මේ දකින්න හම්බෙන්නේ ගමන් කරන මරණ. හැමතැනම මරණය තියෙන්නේ. එහෙනම් මරණය කිව්වහම මේ මිනිහෙක් මැරිලා පෙට්ටියක දාලා අර කරේ තියාගෙන යන අවස්ථාව විතරක් නෙමෙයි මරණය කියන්නේ. ඒක අවස්ථාවක් විතරයි. දැන් ඒ පෙට්ටිය තියාගෙන අරගෙන යන මරණයත් මේ කිව්ව අටෙන් කෝකද කියලා අපි දන්නේ කොහොමද? සමහරවිට ඒක අර වගේ චුති මරණයක් වෙන්නත් පුළුවන්. චවනතා බෙහෙද මරණයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මච්චු මරණයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කාලක්‍රියා මරණයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කන්දානම් බෙහෙදෝගේ මරණයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කාලේබරස නික්කේපෝ කිව්ව මරණයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජීවිතේන්ද්‍රයස උපච්ඡේදෝගේ මරණයක් වෙන්නත් පුළුවන්. ඒක අන්තරද්ධාන මරණයක් වෙන්න බෑ මොකද ඒක පේන්න තියෙන නිසා. ඉතින් එහෙනම් පින්වතුනි මේ කිව්ව ක්‍රම 8න් ඕනම ක්‍රමයකට මරණය උදා වෙන්න පුළුවන්. එහෙනම් පාන ඇති දෙයටත් පාන නැති දෙයටත් කියන හැම දෙයකම මේ ධර්මයේ උරුම නම් අපිට මේ මුළු සමස්ත සංකත ලෝකයේ තුලම දකින්න ලැබෙන්නේ මරණය විතරයි. පාන ඇති දෙයත් මැරෙනවා, පාන නැති දෙයත් මැරෙනවා. එහෙනම් සමස්තයක් වශයෙන් අපිට මේ සංකත ලෝකයේ පරීක්ෂා කළොත් හැමතැනම දකින්න ලැබෙන්නේ මරණය. එහෙනම් ඉස්සෙල්ලත් අපි පැහැදිලි කරා ජරාව ගැන. ජරාවයි මරණයයි. ජර මර තමයි එහෙනම් හැමතැනම දකින්න ලැබෙන්නේ. කොහෙවත් නැහැ අජරමර තත්ත්වයක් මේ සංකතය තුල. ජරාවටපත් නොවන ස්වභාවයක් නැහැ මේ සංකතය තුල. මරණයටපත් නොවන ස්වභාවයක් නැහැ මේ සංකතය තුල. එහෙනම් යමෙක් මේ සංකතයට පෙම් බඳිනවා කියන්නේම මේ සංකතයට ඇලුම් කරනවා කියන්නේම මේ ජරා මරණ දෙකට ඇලුම් කිරීමයි. යමෙක් ආස්වාදයට ඇලුම් කරනවා කියන්නේම මේ ජරා මරණ දෙකට ඇලුම් කිරීමයි. එහෙනම් ඔබ දක්ෂ වෙන්න ඕන ආස්වාදය ජරා මරණ හැටියට දකින්න. අන්න ආස්වාදයේ ජරාව හැටියට ආස්වාදයේ මරණය හැටියට දකින්න සමත් වුණොත් අන්න පුළුවන්කම ලැබෙනවා මේ සංසාර දුකින් නිදහස් වෙන්න. අන්න ජරා ධම්මතෝති. අන්න ජරා ධම්මතෝති මරණ ධම්මතෝති. අන්න අනිච්ච ලක්ෂණ යට දෙනවා මරණ ධම්මතෝති. දුක්ඛ ලක්ෂණ යට දෙනවා ජරා ධම්මතෝති. එහෙනම් ඒ දෙආකාරයටම අපි නුවණින් දකින්න ඕන මේ ආස්වාදය ජරාවක් මරණයක් හැටියට. අන්න එතකොට තමයි ආස්වාදයේ කෙරෙහි හිත නිදහස් වෙන්නේ. නැත්තම් ආස්වාදය සැපයි කියන මානසිකත්වයේම ඉඳගෙන ආස්වාදයේ ලෝකේ පවතිනවා ආස්වාදයේ සැපයි. ඒත් මේ ආස්වාදයේ පස්සේ ගියොත් අපිට සංසාර දුක උදා වෙනවා. ඒ නිසා මම මේ ආස්වාදයෙන් නිදහස් වෙනවා. එහෙම දැකලා නිදහස් වෙන්න බෑ. ඒ කියන්නේ ආස්වාදය කියලා එකක් ලෝකේ තියෙනවා. ඒ ආස්වාදය හොඳයි සැපයි. හැබැයි ඒකට හිත ඇලුනොත් එහෙම මට මේ සංසාර ගමන තුල ගමන් කරන්න වෙනවා. මට දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසාම මම ආස්වාදයෙන් නිදහස් වෙනවා. ඒ අවබෝධය නෙමෙයි. එතන තියෙන්නේ තනවබෝධයමයි.
මොකද එහෙම කියන්නේ එයා එතකොට ශාස්වත දෘෂ්ටියෙන් තමයි ධර්මය දැකලා තියෙන්නේ. ඒකේ එයා දකිනවා ආස්වාදය කියන එක හේතුඵල ධර්මයක් හැටියට නෙවෙයි. ආස්වාදය කියන එක නිත්‍ය ධර්මයක් හැටියට, අනිත්‍ය ධර්මයක් හැටියට නෙවෙයි. එදාට ආස්වාදයට පේන්නේ නිත්‍ය ධර්මයක් හැටියට. එහෙනම් ඒ ආස්වාදේ නිත්‍ය ධර්මයක් කියලා හිතාගෙන ලෝකේ ආස්වාදය කියලා යමක් තියෙනවා. නමුත් අපි ඒකට ඇලුම් කරන්න හොඳ නැහැ. ඒ නිසා පින්වතුනි ආස්වාදෙන් හිත නිදහස් කරගන්න කියලා අන්න එහෙම ලෝකයෙන් නිදහස් වීමක් ප්‍රාර්ථනා කරන පිරිසක් ඉන්නවා. පටිච්චසමුපාදය දැක්කේ නැතුව. ඉතින් මොකද වෙන්නේ? කවදාවත් ඒ වැඩේ වෙන්නේ නැහැ. කලබලයට තියෙන හදිසියට එහෙම මෙහෙම පොඩ්ඩක් බන අහලා එහෙම මෙහෙම වචන ටිකක් දැනගත්තාම දැන් හරි කියලා හිතාගත්ත කලබලේ නිසාම අදි탁සේරුව නිසාම ධර්මයක් මගහැරලා යනවා ගොඩක් අයට. නිසා එහෙම ධර්මයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ආස්වාදේ අනිච්චයි. හේතුඵල ධර්මයක්. එහෙනම් ආස්වාදේ හේතුඵල නිසාමයි. ආස්වාදේ අනිච්ච නිසාමයි මේ සංසාරේ නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ සසර දුක අවසන් වෙන්නේ. ආස්වාදේ අනිච්ච නිසාමයි. මොකද ආස්වාදේ හේතුවක ඵලයක්. හේතුන් ඇති තාක්කල් ආස්වාදේ උදා වෙන්නේ. හේතු නිරෝධයෙන් ආස්වාදේ නිරුද්ධ වෙනවා. ඒ නිසාමයි සසර දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. කොහොමද? වේදනා පස්සපච්ච වේදනා. පස්ස නිරෝධ වේදනා නිරෝධ. එහෙනම් ආස්වාදය යන්න බලන්න. පස්සපච්ච වේදනා. රාග සම්පස්යෙන් හටගන්න සෝමනස්සාගත සුඛ වේදනා. එහෙනම් ආස්වාදය කියන්නේ හේතුඵල ධර්මයක්. එහෙනම් අන්නේ ආස්වාදයෙන් හිත නිදහස් කරගන්න නම් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ ආස්වාදයේ උපදින ක්‍රියාවලිය නතර කරන්න. ඒකේ මේ ස්පර්ශය නිරුද්ධ කරන්න. පස්ස නිරෝධෝ වේදනා නිරෝධා. අන්න එදාට ස්පර්ශය නිරුද්ධ වෙනවා. එතකොට වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා. තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා. උපාදාන නිරෝධෝ භව නිරෝධා. භව නිරෝධෝ ජාති නිරෝධා. ජාති නිරෝධෝ ඒවමිතස කේවලස දුක්ඛක්ඛන්තස නිරෝධෝ හෝති. ඉතින් එහෙනම් අන්න බලන්න. ආස්වාදයෙන් නිදහස් වෙන්න නම් මේ ධර්මය ගැඹුරින් දකින්න ඕනේ. මේ ආස්වාදය ජරාව හැටියට මරණය හැටියට. අන්න එහෙම ආස්වාදයේ යථාර්ථය නුවණින් දකිමින් වාසය කිරීමෙන් තමයි ආස්වාදෙන් හිත නිදහස් වෙන්නේ. ආස්වාදයේ කෙරෙහි පවතින චන්දරාගය දුර වෙලා යන්නේ. එහෙම නැතුව අර ඉස්සෙල්ලා කියපු විදිහට ලෝකේ ආස්වාදය කියලා එකක් තියෙනවා. ඒකට ඇලුම් කරන්න හොඳ නැහැ. ආස්වාදයට ඇලුම් කරොත් එහෙම සංසාරේ යන්න වෙනවා. ඒ නිසා මම ආස්වාදයෙන් හිත නිදහස් කරගන්නවා කියලා හිතුවට වැඩක් නැහැ. ඒතර මමෙක් නෙවෙයි වැඩේ කරන්නේ. එහෙම නෙවෙයි දකින්න ඕන ධර්මයේ. අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥානං යන දවසින් පරිසම්පාදයට අනුකූලව දකින්න ඕන. මේ ආස්වාදය කරනකොටගෙනයි තණ්හාව හටගන්නේ. තණ්හාව කරනකොටගෙනයි උපාදාන හටගන්නේ. උපාදාන කරනකොටගෙනයි භවය හටගන්නේ. භවය කරනකොටගෙනයි ජාති හටගන්නේ. ජාතිය කරනකොටගෙනයි මේ දුක්ඛ ස්කන්ධය සමුදය වෙන්නේ. ඒ නිසා මෙන්න මේ ආස්වාදී දුක්ඛ ස්කන්ධය වශයෙන් දකින්න ඕන. ඒ දුක්ඛ ස්කන්ධයේ තියෙන කැලේ ටික තමයි කොටස් ටික තමයි අපි මේකෙන්කට විස්තර කරන්නේ දැන්. එහෙනම් දැන් ඔබට මේ පෙන්නලා දෙන්නේ ජාති, ජරා, මරණ, ශෝක පරිදේව. දැන් ඒ ධර්ම මේ ජාතිය කියන්නේ මේක. ජරාව කියන්නේ මේක. මරණය කියන්නේ මේක. මේ ශෝකය කියන්නේ මේක. එපමණකින් දැකලා මදි. ආස්වාදයේ ධර්මයේ තුලට බහා බලන්න ඕන. ජාතිය කියන්නේ ඒකාන්තයෙන්ම දුක්ඛ ධර්මයක්. එහෙනම් ආස්වාදයේ ජාතිය වශයෙන් දකින්න ඕන. ජරාව කියන්නේ ඒකාන්තයෙන්ම දුක්ඛ ධර්මයක්. එහෙනම් ආස්වාදයේ ජරා වශයෙන් දකින්න ඕන. මරණය කියන්නේ දුක්ඛ ධර්මයක්. එහෙනම් මරණය ඒකාන්තයෙන්ම මේ ආස්වාදය එහෙනම් මරණය හැටියට දකින්න ඕන. මේ විදිහට ආස්වාදය දකින්න ඕන මෙන්න මේ ධර්මතා තුලින්. අන්න එතකොට තමයි මේ ආස්වාදයේ කෙරෙහි තියෙන චන්දරාගය නිරුද්ධ වෙන්නේ. එතකොට තමයි චන්දරාගය නිරුද්ධ වෙනකොට ආස්වාදය නිරුද්ධ වෙන්නේ. දැන් ආස්වාදය මේක හැවිලා පුදුම සහගත චක්‍රානුකූල ධර්මයක්. ඒ කියන්නේ දැන් යමෙක් ආස්වාදයේ ආදීනෝ නොනින් දකිමින් වාසය කරද්දි මොකද වෙන්නේ? ඔහු තුලේ ආස්වාදයේ කෙරෙහි තියෙන චන්දරාගය පහ වෙනවා. ආස්වාදයේ ආදීනෝ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් නොනින් දකිමින් වාසය කරද්දී ඒ පුද්ගලයා තුලේ චිත්තසංතානිය තුල ඒ ආස්වාදයේ කෙරෙහි පවතින චන්දරාගය නිරුද්ධ වෙනවා. චන්දරාගය නිරුද්ධ වෙනකොට මොකද වෙන්නේ? අන රාග සම්පස්සිය දුරු වෙනවා. රාග සම්පස්සිය දුරු වෙනකොට මොකද වෙන්නේ? අන්න වේදනාවක් දුරු වෙනවා. ආස්වාදයේ කෙරෙහි පවතින චන්දරාගය දුරු වෙන්න ස්පර්ශ නිරුද්ධ වෙනවා. පස්ස නිරෝධෝ. ස්පර්ශ නිරුද්ධ වෙන්න නැවත ආස්වාදය නිරුද්ධ වෙලා යනවා. බලන්න චක්‍රානුකූල ධර්මයක්. සංප්‍රයුක්ත අනියුක්ත ධර්ම කිව්වේ ඒකයි. ඒ කියන්නේ එකක් නිසා අනෙක සිද්ධ වෙනවා. අනෙක නිසා ඒ දේ සිද්ධ වෙනවා.
ඒ කියන්නේ රවුමට මේක චක්‍රානුකූලව සිද්ධ වෙන දෙයක්. එහෙනම් යමෙක් මෙන්න මේ ආස්වාදයේ ආධිනව දකින්න ඒ ආස්වාදයේ කිරි තියෙන චන්දරාගය පහ වෙනවා. චන්දරාගය පහ වෙනවා කියන්නේම ස්පර්ශය නිරුද්ධ වෙනවා කියන එක. ස්පර්ශය නිරුද්ධ වෙනවා කියන්නේම නැවත අනිත් පැත්තෙන් ආස්වාදය නිරුද්ධ වෙනවා කියන එක. ආස්වාදය නිරුද්ධ වෙනවා කියන අනිත් පැත්තෙන් තණ්හාව නිරුද්ධ වෙනවා කියන එක. ඒ විදිහට දිගටම ගියාම මුළු සමස්ත දුක්ඛ ස්කන්ධයම නිරුද්ධ වෙනවා කියන එකයි එහෙනම් ඒකෙන් අපි දකින්නේ න්‍යායට අනුකූලව. එහෙනම් පින්වතුනි මෙන්න මේ ආස්වාදේ ජරා මරණ හැටියට අපි දකින්න ඕන. එහෙම නැත්නම් අපිට පුළුවන් කමක් නැහැ මේ සසර දුකින් නිදහස් වෙන්න. එහෙනම් ඔන්න ඔය ආකාරයට මරණය 8 ආකාරයකට සිද්ධ වෙනවා. මේ 8 ආකාරයෙන් ඕනම ආකාරයකට Tamanටත් මේ මරණය පැමිණෙන්න පුළුවන්. ඒ බව සිහි කරන්න ඕන. එහෙනම් මේ කියන ඕනම ආකාරයකට මැරෙන්න පුළුවන්. ඕනම ආකාරයකට මැරුණාම ලෝක සම්මතේ මරණය කියන සහතිකය තමයි දෙන්නේ. මරණ සහතිකය. එතකොට මේ කියන ආකාර 8න් කොයි විදිහට මැරුණත් ලෝකයට පේන්නේ දැන් ඔහු නෑ කියලා. ඒ පුද්ගලයා නෑ කියලා. ඒ නිසා තමයි මරණය කියන සහතිකය දෙන්නේ. දැන් අර මනුෂ්‍ය ගන්ධබ්බ තත්ත්වයටපත් වුණත් අර වගේ හදිසි මරණයකදී ඒ වගේම අර සීදී නසා ගැනීමක් වගේ අවස්ථාවකදී නමුත් ලෝකයට පේන්නේ නැහැ තවදුරටත් මේ අත්භවයේ පවතිනවා ඒ ත්‍රිජකායක ගන්ධබ්බයක් ඉන්නවා කියන එක ලෝකයට පේන්නේ නැහැ. එතකොට වහාම මරණ සහතිකේ ලියනවා. ඉතින් ඒක නිසා මේ 8න් කොයි ක්‍රමයකට හරි මැරෙන්න පුළුවන් බව සිහි කරමින් වාසය කරන්න. ඒ වගේම කර්මක්ෂය, උභයක්ෂය, කර්මක්ෂය, ආයුක්ෂය, උභයක්, උපජ්ජේදක, උභයක්ෂය කියන ආකාර 4ටම මැරෙන්න පුළුවන් බව සිහි කරන්න. අර පහන නිවෙන්න ආකාර 4ක් තියෙනවානේ. දැන් පහනක් පත්තු කරලා කවුරු හරි අහනවා මේ පහන නිවෙන්න පුළුවන් ක්‍රමය මොකක්ද? මේ 4න්. කොහොම කියන්නේ? ඔය කිව්වා 4න් ඕනම ක්‍රමයකට. ඔය ක්‍රම 4න් ඕනම ක්‍රමයකට ඔය පහන නිවෙන්න පුළුවන්. අපිට කියන්න බෑ හරියට මේ පහන නිවෙන්නේ මෙන්න මේ ක්‍රමයටයි කියලා. එහෙනම් ඔබෙන් ඇහුවොත් මේ ක්‍රම 4න් කොයි ආකාරයකටද ඔබ මරණයටපත් වෙන්නේ කියලා කොහොම කියන්නේ? කර්මක්ෂය මරණයක් වෙන්නත් පුළුවන්. ආයුක්ෂය මරණයක් වෙන්නත් පුළුවන්. උපච්ඡේදක මරණයක් වෙන්නත් පුළුවන්. උභයක්ෂය මරණයක් වෙන්නත් පුළුවන්. එහෙනම් බලන්න මැරෙන්න ක්‍රම ප්‍රධාන වශයෙන් මැරෙන්න ක්‍රම 8ක් තියෙනවා. මරණයේ ක්‍රම 8කට ලං වෙනවා. ඒ වගේම මැරෙන ආකාර 4ක් තියෙනවා. මැරෙන ක්‍රම 8ක් තියෙනවා. මරණයට ආකාර 4ක් තියෙනවා. ආකාර 4යි. මරණයේ ආකාර 4යි. මරණයේ ක්‍රම 8යි. එතකොට මෙන්න මේ කියන ඕනම ක්‍රමයකට ඔය ක්‍රම 8ට ඔය ආකාර 4ට ඕනම කෙනෙක් ඕනම වෙලාවක මිය යන්න පුළුවන්. එහෙනම් බලන්න මරණය කොච්චර ළඟද අපට. අපි හිතන් හිටියට ජීවිතේ අනෙක් හැමදේම අපිට ළඟයි මරණය දුරයි කියලා. ඒක තමයි කියන්නේ අනුසෝත චින්තනය කියලා. වැරදි විදියට අපි තේරුම් අරන් ඉන්නේ හැමදේම. ඒ කියන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයට කන් නොදීපු මිනිසයා හැමතිස්සෙම ජීවිතය ගැන හිතන්නේ උඩු යටි කුරු වෙලා අනෙක් පසට හිතන්නේ. ඒ කියන්නේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති, මරණය ගැන අවබෝධයක් නැති, මරණය මෙබඳුයි කියලා අවබෝධයක් නැති. දැන් මේ කිව්ව ධර්මයේ ගැන අංශු මාත්‍රයක්වත් දන්නේ නැති මිනිසයාට හිතෙන්නෙම කොයි විදියටද? සැප සම්පත්, වස්තු, යාන වාහන, මිල මුදල්, හරක බාන, ගෙදර ඉන්න සමාජිකයන් හැමෝම තමන්ගේ ජීවිතේට ළඟයි, මරණය විතරක් දුරයි කියලා. අන්න අඥානයට කල්පනා වෙන විදිය. නමුත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කොහොමද? ඒක නෙවෙයි. ඒකේ අනිත් පැත්ත. ඒ කිව්වේ අර හරක බාන වතු පිටි ඉඩකඩම් මිල මුදල් සල්ලි භාග හැමදේම සහ ගෙදරේ ප්‍රිය කරන මිනිස්සු හැමදේම තමන්ගේ ජීවිතේට දුරයි. මරණය තමයි ළඟ. ළඟින් ඉන්නේ මරණය. දැන් බලන්න උදාහරණයක්. දැන් මිනිසෙක් දැන් ගෙදර ඉන්නවා 10 දෙනෙක් සමාජිකයෝ. ගෙදර වස්තුව හරක බාන වතු පිටි ඉඩකඩම් ඔක්කොම ටික තියෙනවා. ඔය ඔක්කොම තියෙන මිනිහෙක් ගමනක් යනවා. දැන් ඔහු ගමනක් යනවා තනියෙන් යන්නේ සම්මුතික වශයෙන්. තනියෙන් ගමනක් යනවා අපිට පේනවා කොහේද ගමනක් යනවා. දැන් මේ ගමන යනකොට යන්නේ අර ගෙදර තිබිච්ච වස්තුවත් එක්කද? හරක බාන වතු පිටි ඉඩකඩම් මිල මුදල්, ගෙවල් දොරවල් ඒ මුකුත් නැහැ. අර ගෙදර හිටපු සමාජිකයෝ ඒ කවුරුවත් නැහැ. එහෙනම් කායකද මේ ගමන යන්නේ? ගච්ඡanti සබ්බේ මරණං අහංචි. මරණයක් එක්ක මේ යන්නේ. අර කවුරුවත් ආවේ නැහැ යන්න. මරණය ආව යන්න. ඒ කියන්නේ අතරමඟදී ඕනම වෙලාවක ඒ තමන් එක්කම ගිය මරණය උහුට මුණ ගැහෙන්න පුළුවන්. එතකොට ගෙදරට පණිඩයක් එනවා අන්න අරයා මලා කියලා. දැන් එතකොට ළඟ ඉඳලා තියෙන්නේ කවුද? ළඟම ඉඳලා තියෙන්නේ මරණය.
ළඟම ඉඳලා තියෙන්නේ මායя. ඒ මරණය නැවත නැවත ලං කරලා තියෙන මේ සිත නැමැති මායя. නමුත් අපි හිතන් ඉන්නේ එහෙම නෙවෙයි. අපි හිතන් ඉන්නේ ඊට වඩා වෙනස් විදියකට. අපි හිතන් ඉන්නේ අනෙක් පස්සට. අපි හිතන් ඉන්නේ මේකේ විරුද්ධ අතට. අපි හිතන් ඉන්නේ මරණය තියෙන්නේ ගොඩාක් ඈත. අනිත් දේවල් තමයි අපේ ජීවිතේ ළඟ තියෙන්නේ කියලා. ළඟම ඥාතිය මරණය. ජීවත් වෙනවට වඩා විශ්වාස කරන්න පුළුවන් දේ මරණය. ජීවිතං අනියතං මරණං නියතං කිව්ව එකයි. ඒ කියන්නේ දැන් මේ මොහොතේ වුණත් ඔබට වඩා විශ්වාසය තියෙනවා. දැන් හෙට උදේ වෙනකම්. හෙට උදේ වෙනකම් ඔබ ජීවත් වෙයිද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක් දෙන්න බෑ. ඒ උත්තරයක් දෙන්න බැරි. මරණය තරම් අපි ළඟ ඉන්නේ. ඔහොම මෙහෙම මරණේ ඉන්නේ. උඩට ගත්ත හුස්ම පොද පහට දාන්න ඉස්සෙල්ලා මේ මරණය ලඟ වෙනවා ජීවිතේට. එහෙනම් මරණය තමයි ළඟම ඉන්නේ. ඒ බව සිහි කරන්නේ නැතුව අපි මොකද කරන්නේ? මැරෙන්න තව ගොඩාක් කල් තියෙනවා කියලා හිතාගෙන ප්‍රමාද වී ජීවත් වෙනවා. මේ ධර්මයට කන් දෙන්නේ නැහැ. අහපු ධර්මයේ නුවණින් දරාගන්නේ නැහැ. නුවණින් දරාගත් ධර්මයේ නුවණින් මෙනෙහි කරන්නේ නැහැ. ඒ කිසි ක්‍රමයකට අප්‍රමාදයේ පිණිස කටයුතු කරන්නේ නැතුව හැමතිස්සෙම ප්‍රමාද වී ඉන්නව ඇයි ප්‍රමාද වී ඉන්නේ? අපි හිතාගෙන ඉන්නවා මරණය කියන එක තව සෑහෙන කාලයක් එහාට ගිහිල්ලා එන එකක් කියලා. තව දැන් මොකද තමන්ගේ වයස කල්පනා කරලා බලනවා. දැන් තමන් තරුණ නම්, තමන් යෞවන නම්, තමන් තරුණ නම්, තමන් මැදි වියේ නම් ඉන්නේ. තමන්ට හිතෙනවා මට තව මැරෙන්න කල් තියෙනවා. කවුරු හරි කිව්වොත් එහෙම මැරෙයි නේද හෙට අනිද්දාට කියලා නෑ. තව කල් තියෙනවා මට මැරෙන්න. එහෙම තමයි අපි හිතන්නේ. බලන්න කොච්චර අඥානද කියලා. දැන් කියන්න කරුණා කළා දැන් මේ කිව්ව මේ චුති චවනතා මේ කිව්ව ආකාර චුති චවනතා බෙහෙදෝ අන්තරද්ධාන මච්චු මරණං කාලක්‍රියා කන්දානම් බෙහෙදෝ කලේබරස නික්කේපෝ ජීවිතීන්ද්‍රියස උපච්ඡේදෝ යනාදි වශයෙන් මේ කියන ආකාර ක්‍රම 8ට මැරෙන්න වයසක් තියනවාද කියන්නේ? අර කුසේ ඔක්කාන්ති වෙච්ච දරුවටත් මරණයක් තියෙනවා. ඔක්කාන්ති වෙච්ච අර සූක්ෂම ගන්ධබ්බ කායයටත් මරණයක් තියෙනවා. සූක්ෂම ගන්ධබ්බ කායත් මිය යනවා. මොකද ඒ ඔක්කාන්තිය තුළ අබිනිබ්බන්ති වුනේ නැත්තම් එතනදිම එයා මිය යනවා. මිය ගිහිල්ලා ඊට පස්සේ ඒ ගන්ධබ්බේ වෙන තැනකට ඇදිලා යනවා එහෙම නෙවෙයි. එහෙම වෙන්නේ නැහැ. අනිවාර්යෙන් මේ ත්‍රිජකායික ශරීරය චුත වෙන්න ඕන. චුත වෙලා වුණ වෙන භවයකට යන්න. චුත වෙලා වුණ වෙන තැනක ඔක්කාන්තියට යන්න. එහෙම නැතුව ඒ සකස් වෙච්ච ත්‍රිජකායික ගන්ධබ්බය එතනින් නික්මලා යනවා නෙවෙයි. එතනම මරණය සිද්ධ වෙන්න ඕන. එහෙම නැතුව එහෙම කුසවල් මාරු කරන්න එහෙම පුළුවන්කමක් තිබුණා නම් එහෙනම් උවමනා තැනට ගිහිල්ලා හොයාගෙන බහැ ගන්නත් පුළුවන්කම මේ ගන්ධබ්බයට තියෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. කර්මයෙන් තමයි දේ සිද්ධ කරන්නේ. ඉතින් එහෙනම් බලන්න මරණය කියන එකට ඕනෑම අවස්ථාවක් යෙදෙන්න පුළුවන්. එහෙනම් පින්වතුනි මෙබඳු මරණයක් කුරුම කර දෙන මේ ආස්වාදය ඔබ දකින්න ඕන මරණ ධම්මතෝති මරණ ධර්මයක් හැටියටමයි. අන්න ආස්වාදය දකින්න මරණයේ හැටියට. එහෙනම් අපි මැරෙනවා කිය හිත හිතියට වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මරණානුසති සූත්‍රේ මරණානුසතිය කියලා කිව්වෙ මොකක්ද? උඩට ගත්ත හුස්ම පොද පහළට දාන්න ඉස්සලා අපි මැරෙන බව සිහි කරගෙන මෙන්න මේ ආස්වාදයේ කෙරෙහි තියෙන චන්දරාගය දුරු කරගන්න ඕනේ. ඒකයි මරණානුසතියෙන් යුක්ත කෙනා කරන දේ. එහෙම නැතුව මම මැරෙනවා කිය හිත හිතින් එක මරණානුසතිය නම් අර රෝහල් වල ඉන්න සියලුම රෝගීන් මරණානුසතිය වර්ණ පිරිස්. පොඩ්ඩක් හුස්ම ටික හිර වෙනකොට සේලයින් බෝතල ඉවරනකොට කෑ ගහන්න පුළුවන් මම මැරෙනවා හැමතිස්සෙම ඒ දිහා බලාගෙන කල්පනා කරන්න පුළුවන් මම මැරෙයිද අර ටික ටික සේලයින් බෝතල ඉවර වෙනවා ඔක්සිජන් ටික ටික අඩු වෙනවා මම මැරෙයිද එහෙම ගත්තොත් ඒකටත් මරණානුසතිය කියලා කියන්න වෙනවා. මරණානුසතිය කියන්නේ ඒකට නෙවෙයි. මරණානුසතිය කියලා කියන්නේ මේ කිව්ව ඕනම ක්‍රමයකට මැරෙන බව සිහි කරගෙන අප්‍රමාදීව මේ සියලු ආස්වාදයන් කෙරෙහි ඇති චන්දරාගෙන් නිදහස් වෙන එක. යෝ චන්දරාග විනෝ චන්දරාග පහනන් ඉදන් නිස්සාරණං ඒ නිස්සාරණයටපත් වෙන එක. අන්නේ නිස්සාරණයටපත් වීමේදී ආස්වාදයේ කෙරෙහි පවතින චන්දරාගය දුරු කරන්න නම් ආස්වාදය දකින්න ඕන මරණයේ හැටියට. ආස්වාදය දකින්න ඕන ජරාව හැටියට මරණයේ හැටියට ජරමර හැටියට. අන්න එහෙනම් දකින්න ඕනේ යමෙක් මේ ලෝකේ ජරමර වලට මුහුණ දෙනවා නම් ඒ මුහුණ දෙන්නේ මේ ආස්වාදයේ කරනකොටගෙන. එහෙනම් ආස්වාදයේ ජරමර වශයෙන් දකින්න ඕනේ. එහෙනම් අදින් පස්සේ ඔබ ජරමර කියන වචනේ යොදන්න ඕන ආස්වාදයට. එහෙනම් ආස්වාදය තමයි ජරමර. එහෙනම් ආස්වාදි විඳින්න යන ලෝක සත්‍යයට
ජර මරණ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නවත්තන්න බෑ. ආස්වාදයට මුහුණ දෙන ආස්වාදයේ බලාපොරොත්තු වෙන ආස්වාදයේ පසුපස යන සෑම සියලු ලෝක සත්‍යයම මේ ජරා මරණ දෙකේ ගොදුරක්. ඒක නවත්තන්න බෑ. එහෙනම් අන්න ආස්වාදයේ ජරා මරණ හැටියට දකින්න. ඊළඟ තවත් සූත්‍රයක් අපි බලනවා. දැන් මේ මරණය කියන්නේ එක්තර අවස්ථාවක කොසල් රජතුමා සම්මා සම්බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. ඇවිල්ලා අහනවා ඒ සාවත්ති මේ ජේතවනාරාමේ සවැත්නුවර ජේතවනාරාමේදී සිද්ධ වෙච්ච දෙයක්. ඇවිල්ලා අහනවා ඒකමන්තං නිසින්නෝ කෝ රාජා පසේනදි කොසලෝ භගවන්තං ඒතද ඕජය යනාදි වශයෙන් පසකින්දගත්ත මේ කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අත්තිනෝ කෝ භන්තේ ජාතස්ස අඤ්ඤත්‍ර ජරා මරණාති අත්තිනෝ කෝ භන්තේ ජාතස්ස අඤ්ඤත්‍ර ජරා මරණාති. ඒ කියන්නේ ඒ අහන්නේ භාගතුන් වහන්සේ මේ ඉපදිච්ච කෙනෙක්ට මේ ජරා මරණ දෙකෙන් ගැලවීමක් ඇද්ද? එහෙම නැත්නම් ජරා මරණ දෙක හැර අන් යමක් ඇද්ද? ජාතස්ස අඤ්ඤත්‍ර ජරා මරණාති අත්තිනෝ කෝ භන්තේ ජාතස්ස අඤ්ඤත්‍ර ජරා මරණාති. ඔක සුද්ධ සිංහලෙන් මේ ප්‍රශ්නේ අහන්නේ මෙහෙමයි. කියන්නේ භාගතුන් වහන්සේ මේ ඉපදිච්ච කෙනෙක්ට මේ ජරා මරණ දෙකටපත් නොවි අන්‍ය ස්වභාවයකටපත් වෙන ක්‍රමයක් ඇද්ද කියලා. ඒ කියන්නේ ජරාවටපත් වෙන්නේ නැතුව මරණයටපත් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා මේ සුද්ධ සිංහලෙන් අහන. බුදුරජාණන් වහන්සේ මොකක්ද ඔහුට දෙන්න ඇති උත්තරේ? බුදුරජාණන් වහන්සේ අනිවාර්යෙන් දෙන උත්තරයක් මෙහෙම ඉපදිච්ච කෙනෙක්ට පසේනදි කොසල් රජතුමාට උත්තරය දෙන ඉපදිච්ච කෙනෙක්ට කිසිම ආකාරයකින් මේ ජරා මරණ දෙකෙන් ගැලවීමක් නැත. නත්තිකෝ මහරජ ජාතස්ස අඤ්ඤත ජරා මරණාති. මහරජ ඉපදිච්ච කිසිවෙක්ට ඉපදිච්ච කිසිවකට මිනිහෙට විතරක් සත්ත්වයට විතරක් නෙමෙයි පණ ඇති වස්තුවකට විතරක් නෙමෙයි පණ නැති වස්තුන්ට පවා ඉපදිච්ච කිසිවෙකුට ඉපදිච්ච කිසිවකට ජරා මරණ හැර අන් කිසිවක් නැත. ඒ කියන්නේ ජරාවටපත් නොවී ඉන්න හැටියක් නැහැ. මරණයටපත් නොවී ඉන්න හැටියක් නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ අරිය පරිශ්‍රණ සූත්‍රය පෙන්වන්නේ මොකද්ද? මේ ලෝකේ මිනිස්සු ජරාවටපත් වෙමින් ජරාවම සොයන. මරණයටපත් වෙමින් මරණයම සොයන. තමනුත් ජරාවටපත් වෙන ගමන් තමනුත් මරණයටපත් වෙන ගමන් ජරාවටපත් වෙන දෙයක්ම මරණයටපත් වෙන දෙයක්ම ජීවිතයට ලං කරගන්නව සැපයි කිය. අන්න බලන්න. එතකොට ඒ අය අර ජරාව මරණය ලං කරගත්තේ ඒ බව දන්නේ නැතුව. ඒ කියන්නේ මේ ලං කරගත්තේ ජරාවක් මරණයක් කියලා දන්නේ නැතුව. දන්නේ නැතුව කියලා කියන්නේ සම්මුතික වශයෙන් දන්නේ නැහැ කියන එක නෙවෙයි. ප්‍රඥාවෙන් දැනගත්තේ නැහැ. පජානාති උන්නේ නැහැ. විජානාති විතරයි. අන ප්‍රඥාවෙන් දැනගත්තොත් තමයි මේ සසර දුකින් නිදහස් වෙන්නේ. සබ්බේ සංඛාර අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥාවෙන් දකින්න ඕන. එහෙනම් ප්‍රඥාවෙන් දැක්කනම් සියල්ල ජරාවෙන් මරණයෙන් යුක්තයි කියලා කොමක්ද ලං කරගන්නේ ජීවිතේට? කිසිවක් ලං කරගන්නේ නැහැ එදාට. මොකද සියල්ල ජරාවක් නම් සියල්ල මරණයක් නම් සියල්ල ජරා මරණ ධර්මයන්ගෙන් යුක්ත නම් සියල්ල ජර මරණ. කවදාවත් ඒ ඥානවන්ත බුද්ධ ශ්‍රාවකයා ඒ ජරා මරණ සොයන්නේ ආයි. අන්න ඒ නිසා කිව්වා ඒ ආර්ය ශ්‍රාවකයන්ගේ සෙවීම ආර්ය පරිශ්‍රණ කියලා. අනාර්ය පුද්ගලයන්ගේ සෙවීම අනර්ය පරිශ්‍රණ කියලා. ඒ කිව්වේ අනර්ය පරිශ්‍රණය නම් ජරාවටපත් වෙමින් ජරාවම සෙවීම. මරණයටපත් වෙමින් මරණයම සෙවීම. ආර්ය පරිශ්‍රණය නම් ජරාවටපත් වෙමින් අජර ස්වභාවය එහෙම නැත්නම් ජරාවටපත් නොවන ස්වභාවය සෙවීම. මරණයටපත් වෙමින් මරණයටපත් නොවන ස්වභාවය සෙවීම. අජරාමර ස්වභාවය එහෙම නැත්නම් නිවන සෙවීම. අන්න අරිය පරිශ්‍රණය. එහෙනම් එදා කොසල් රජතුමා අහන්නේ ඉපදිච්ච කෙනෙක්ට හටගත්ත දෙයකට ජරා මරණ හැර අන් පැවැත්මක් අන් ස්වභාවයක් ඇද්ද? නත්තිකෝ මහරජ ජාතස්ස අඤ්ඤත්‍ර ජරා මරණ. හටගත්ත දෙයකට ඉපදිච්ච පුද්ගලයට සත්වයට
මේ ජරා මරණ දෙක හැර අන් කිසිවක් උරුම නැහැ මහරජ. යේපිතේ මහරජ කත්තිය මහාශාලා අඩ්ඩා මහද්දනා මහාභෝගා පහූත ජාත රූප රජතා පහූත චිත්තූපකරණා පහූත ධන ධඤ්ඤා තේසම්පි ජාතානං නත්ති අඤ්ඤතර ජරා මරණ. මහරජ යම්කිසි කෙනෙක් ඉපදුනාද ඒ උපන් පුද්ගලයාට ජරා මරණ දෙක හැර අන්‍ය ස්වභාවයක් උරුම වෙන්නේ නැහැ. මහරජ මේ මහාසාර කුල තියෙනවා. කත්තිය මහාශාලා කිව්වේ මේ ක්ෂත්‍රිය එහෙම නැත්නම් රජවරු රාජකීය පුද්ගලයෝ ඉන්නවා. ක්ෂත්‍රිය මහාසාර කුල තියෙනවා. මහාසාර කියන්නේ මහා ධනිය තියෙන මිනිස්සු ඉන්නවා, පවුල් ඉන්නවා. සිටුවරු. බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය මහා සෙට්ටි චුල්ල සෙට්ටි කියලා. මේ මහාසාර කුල කිව්ව ඒවට. එතකොට මෙහෙම රජවරු ඉන්නවා, සිටුවරු ඉන්නවා. සුද්ධ සිංහලෙන්ම කිව්වොත් රජවරු ඉන්නවා, සිටුවරු ඉන්නවා. කත්තිය මහාශාලා. ඊළඟට අඩ්ඩා මහද්දනා මහා ධනෙන් ආඩ්‍ය පිරිසින් මේ වගේ මහා ධනෙන් ආඩ්‍ය රජවරු සිටුවරු ඉන්නවා. මහා භෝග මහා භෝග තියෙනවා. භවභෝග උපභෝග පරිභෝග මහා පරිමාණයෙන් තියෙනවා. පහූත ජාත රූප රජතා. ඒ කියන්නේ ජාත රූප රජතා කිව්වේ රන් රිදී මුතුමැණික් වලින් රන් රිදී මුතුමැණික් ආදියෙන් පොහොසත්. බොහෝ පොහොසත්. පහූත චිත්තූපකරණ. ඒ කියන්නේ සමහරවිට පහූත විත්තූපකරණ. බොහෝ මේ මන පිනවන එහෙම නැත්නම් සීත පිනවන බොහෝ උපකරණ එහෙම නැත්නම් ඒ වගේ උපභෝග පරිභෝගයේ භාණ්ඩයන්ට අයිති වෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ ජීවිතේ ආස්වාද විඳින්න අවශ්‍ය කරන උපකරණ ඊළඟට ඔය යාන වාහන මේ හැමදේම ඇතුළත් වෙන විත්තූපකරණ. ජීවිතේ ආස්වාද විඳින්න අවශ්‍ය කරන ගෙවල් දොරවල් යාන වාහන ඊළඟට තව නොයෙකුත් උපකරණ යන්ත්‍ර සූත්‍ර මේ හැමදේම තියෙනවා විත්තූපකරණ. පහූත ධන ධඤ්ඤා පහූත ධන ධඤ්ඤා පහූත කියන්නේ මේ පොහොසත් කියන්නේ. පහූත ධන ධඤ්ඤා. ඒ කියන්නේ බොහෝ ධානිය තියෙනවා ධාන්‍ය තියෙනවා. අර ධානිය ගෝපාල වගේ මට ඔක්කොම තියෙනවා දැන් කැමති නම් වැස්ස වහින්න කිව්වේ. ඒ වගේ හැමදේම තියෙනවා දැන්. ධානිය තියෙනවා ඊළඟට ධාන්‍ය තියෙනවා. ඒ කියන්නේ භවභෝග තියෙනවා. ඔය මොනවද? හාල් ඒවා හැම තියෙනවා. තව බොහෝ වස්තු තියෙනවා. ජීවත් වෙන්න අවශ්‍ය කරන හැමදේම තියෙනවා. තේසම්පි ජාතානං නත්ති අඤ්ඤත ජරා මරණ. ඒ මොනවා තිබුණත් ඒ කොයිතරම් ඉසුරුමතෙක් වුණත් ඒ කොයිතරම් මහා ධනවතෙක් වුණත් මහරජ ඔහුටත් මේ ජරා මරණ දෙක හැර අන් කිසිවක් උරුම වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යේපිතේ මහරජ කත්තිය මහාශාලා අඩ්ඩා මහද්දනා මහා භෝගා පහූත ජාතු රූප රජතා පහූත විත්තූපකරණා පහූත ධන ධඤ්ඤා තේසම්පි ජාතානං නත්ති අඤ්ඤත ජරා මරණ. එහෙනම් මොන දේවල් ලැබුණත් මොනතරම් භවභෝග තිබුණත් මොනතරම් සැප සම්පත් තිබුණත් අනිවාර්යයෙන්ම මේ ජරාවයි මරණයයි උරුමයි. නමුත් බොහෝ දෙනාට මෙන්න මේ ටික තියෙනකොට අමතක වෙනවා ජරාවයි මරණයයි Tamanට උරුමයි කියලා. මොනවද? ශාස්ත්‍රීය කුලයක එහෙම නැත්නම් උසස් රාජකීය කුලයක එහෙම නැත්නම් මහාසාර ධනවත් සිටු කුලයක එහෙම නැත්නම් මහා ව්‍යාපාරික පවුලක යනාදි වශයෙන් ඔය මොන පවුලකට හරි ඇතුළත් වෙන්න පුළුවන්. මේ වගේ කිව්ව මහා ධන තියෙන, ධනෙන් ආඩ්‍ය මහා භෝග තියෙන, රන් රිදී මුතුමැණික් බහුල ඊළඟට අර ආස්වාදයේ පිණිස අවශ්‍ය කරන සියලුම කලමනා යන්ත්‍ර සූත්‍ර උපකරණ හැම දෙයක්ම තියෙන මිනිස්සු ඉන්න ඕම් තරම් මේ ලෝකේ. හැමදේම තියෙනවා. හිතන දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ හිතන දේවල් කිව්ව දැන් හිතුනොත් අහවල් රටට යන්න ඕන විනෝදේ පිණිස දැන් යත හැකියි. කල් දාන්න අවශ්‍ය නැහැ. හිතුනොත් එහෙම අහවල් තැනට ගිහිල්ලා මේ විනෝදේ ලබන්න ඕන කියලා එහෙම ලබන්න පුළුවන්. මෙන්න මෙහෙම මිනිස්සු ඉන්නවා. ඒ මොන දේ තිබුණත් මේ ජරා මරණ දෙක හැර අන් කිසිවක් ඔහුට උරුමත් නැහැ. ඒ කිව්වේ මේ භවභෝග උරුමත් නැහැ. මේ ධන දාන්න උරුමත් නැහැ. මේ රන් රිදී මුතුමැණික් උරුමත් නැහැ. අර කිසිම දෙයක් උරුම නැහැ. අවසානයේ උරුම අර ජරාවයි මරණයයි විතරයි. එහෙනම් බලන්න ලෝකේ ධනවත් උනත් දුප්පත් උනත් මේ දෙන්නාට මේ ජරා මරණ දෙකෙන් නිදහස් වෙන්න බෑ. නමුත් මිනිස්සු හිතන්නේ කොහොමද? ධනවත් උනොත් සැප සම්පත් ලැබෙනවා කියලා. මිනිස්සු හිතන්නේ කොහොමද? භව භෝග ලැබුණොත්, මහා භෝග රැස් කරගත්තොත්,
ධන ධාන්‍ය බහුල වුණොත්, රන් රිදී මුතුමැණික් බහුල වුණොත් සැප විඳින්න පුළුවන්. එතකොට හිතෙන්නේ හරියට ජරාවයි මරණයයි ඒ ඇයට නැහැ වගේ. අජරාමර වෙනවා එතකොට. ඒ අය හිතන් ඉන්නවා අජරාමරයි කියලා. අර ජරාව මකා ගන්න, ජරාව නොපෙනෙන්න නොඑක ආකාරයේ ප්‍රතිකර්ම අර ඉස්සෙල්ලා කිව්වාගේ රූපය සකස් කරනවා, ශරීරය සකස් කරනවා, ශරීරය එලේ ඉවත් කරලා ආපහු එලේ ඇතුළත් කරනවා. තිරිහන් වෙනවා. තිරිහන්ද තිරිසන්ද වෙන්නේ. ඇඟේ තියෙන ලේ ටික අයින් කරලා ඉවරලා අලුතෙන් ආයි ලේ දැම්මා. එක්තරා කාලයක පහුගිය කාලේ ලංකාවේ හිටපු ප්‍රසිද්ධ දේශපාලඥයෙක්. වයසටම වයස, හොඳටම වයසයි. අවුරුදු 80ක්ද 70 ගානක් දෙ වෙනකොට වයස. 70 ගානක් හරි 80ක් හරි උන්නෝම වයසක්. මේ පුද්ගලයා වෙන රටකට ගිහිල්ලා ශරීරයේ තියෙන අර මහලු ස්වභාවයේ තියෙන ලේ අයින් කරලා තරුණ ලේ ශරීරයට ඇතුළත් කරගත්තා කියලා ඒ දවස්වල පුවත්පත්වලත් ගියා. තිරිහන් වුණා. තිරිහන් වෙලා තිරිසනෙක් වෙන්නයි බැලුවේ. දැන් කොහේ ඉන්නවද දන්නේ නැහැ. දැන් නම් මෙලෝ නැහැ. දැන් පරලෝ තමයි ඉතින්. දැන් හොඳ තැනක ඉන්නවා. ඒක තමයි යන්න කරගත්ත වැඩේ. ඉතින් එහෙනම් මොනතරම් ධන ධාන්‍ය මොන දේවල් තිබුණත් අවසානයේ මොකද වෙන්නේ? ජරාවයි මරණයයි විතරයි වරුම වෙන්නේ. ඒ නිසා අප්‍රමාදී වෙන්න කියන එකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. බුදුරජාණන් වහන්සේ මොනතරම් ධන ධාන්‍යයක් අතහැරලා දාවි. අර චක්‍රවර්ති රාජ්‍ය පව සක්විති රජකම් පව අතහැරලා ආවේ. අර මහා ධන ධාන්‍යයෙන් සපිරි කපිලවස්තු අතහැරලා ආවේ. කපිලවස්තුවේ ඒ ශාක්‍ය රජකම අතහැරලා ආවේ. එනම් බලන්න මහබෝසතාණන් වහන්සේට ගිහි කාලෙදි මේ කියන්නේ බුද්ධත්වයට පෙරත් ඒ කිසිවක අර්ථයක් නැහැ කියලා වැටහුණා. බුද්ධත්වයට පෙරදීම අප්‍රමාණ යසිසුරු සැප සම්පත් ගොඩක් මැද්ද හිර කරලා තිබ්බත්, රම්‍ය සුරම්‍ය සොබ කියන මාලිකා හදලා තිබ්බත්, 90000ක් පුරංගනාව හිටියත්, තව මොනතරම් සැප සම්පත් මොනතරම් වස්තුව ලැබුණත් උන්වහන්සේව නවත්තන්න බැරි වුණා. උන්වහන්සේට මහබෝසත් අවදීයම තිබුණා අප්‍රමාණ අවබෝධයක්. ඒ සියල්ල අසාරයි කියලා තේරුම් ගන්න තරම්. එහෙනම් ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පරම අවබෝධයටපත් වෙලා, අසිරිමත් වූ සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා මේ දේශනා කරන ධර්මය නිසි ආකාරව අවබෝධ කරගන්න අපට අවස්ථාව ලැබුණත්, ඒ ධර්මය තුල අපි ජීවත් වුණත් අපිට තාමත් බෑ සමහර විට ඒ කියන සත්‍ය දකින්න, ගැඹුරටම දකින්න. ඒ නිසා අපි ධර්මයේ තුල ජීවත් වුණත් මේ කිව්ව මේ මහා භෝග, මහා ධන, මේ ජාත රූප රජත, ඒ කිව්වේ මේ රන් රිදී මුතුමැණික් ආදී මේ සියලු දේ, අර ආස්වාදීන උපකරණ, යාන වාහන, ගෙවල් දොරවල්, මේ හැමදේම තාමත් සැපයි කියලාමයි අපිට හිතෙන්නේ. මොකද අවසානයේ ජරා මරණ දෙකයි උරුමෙන්නේ කියලා අපිට සිහි වෙන්නේ නැහැ. අවසානයේ කිව්වහම හැමතිස්සෙම හිතන්න එපා මේ තව අවුරුදු ගාණක් ගිහිල්ලා අවසානයේ උදා වෙනකල. එහෙම නෙමෙයි. අවසාන කියන්නේ අවසාන විග්‍රහයයි. අවසාන විග්‍රහයදී කියන්නේ මේ කතාව කවදා හරි කොයි වෙලාවක හරි ඉවර වෙන දවසක් එනවනේ. ක්‍රමානුකූලව මේ විදිහට කාලය ගෙවිලා ගිහිල්ලා දවස ගාණි ගත වෙලා යනවා. දැන් බලන්න අපි මේ Zoom වැඩසටහන දැන් කාලෙකට ඉස්සෙල්ලා පටන් ගත්තා. සතියෙන් සතිය අපි මුණ ගැහිනවා. ඔහොම ගිහිල්ලා අපි මුණ නොගැහෙන දවසක් එනවා ඉස්සරහට. එහෙම දවසක් අනිවාර්යෙන් එනවා. ඒ දවස අනිවාර්යෙන් එනවා. ඒ දවස මේ භික්ෂුවගේ නික්ම යාමිනුත් සිද්ධ වෙන්න පුළුවන්. ඔබේ නික්ම යාමිනුත් සිද්ධ වෙන්න පුළුවන්. දෙදෙනාගෙම නික්ම යාමෙන් මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දවස කවදා හරි ලං වෙනවා. ඉතින් ඒ බව සිහි කරන්නේ නැතුව අපි ජීවත් වෙන නිසා තමයි මේ ප්‍රමාදය තුළ අපි වාසය කරන්නේ. ජරා මරණ විතරයි අවසානයේ ජීවිතේ උරුමේ වෙන්නේ. ඒ බව තේරුම් ගන්න ඕන. බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරන්නේ හැම අතින්ම සියල්ල දැකලා. ඉතින් දැන් ප්‍රඥාව වැඩිච්ච උතුම්ම බුද්ධ ශ්‍රාවක හැටියට ඔබටත් මේ සත්‍ය වැටහෙනවා ඇති. අවසානයේ මොනතරම් සැප සම්පත් යසිසුරු ධන ධාන්‍ය පිරිවරාගෙන, ගොඩ ගහගෙන, රැස් කරගෙන ඒ ධන ධාන්‍ය මතම සැතපීලා හිටියත් අවසානයේ ජරාවයි මරණයයි විතරයි නේද තමන් සන්තකේ පවතින්නේ. තමන්ට අවසාන විග්‍රහයදී උරුමෙන්නේ ඒ දෙක විතරයි නේද කියලා නුවණින් දකින්න ඕන.